යමු අපි ගානකට අලුත් ගානක් ලියමු. px යනු දෙවිනි හෝ ඊට වැඩි මාත්‍රයක බහුපදයකි. px යනු දෙවිනි හෝ ඊට වැඩි මාත්‍රයක බහුපදයකි. ඊළඟට px කමාවක් x ඍණ ඇල්ෆා වරක් x ඍණ බීටා x ඍණ ඇල්ෆා වරක් x ඍණ බීටා වලින් බෙදූ විට ලැබෙන ශේෂය සොයන්න. වලින් බෙදූ විට ලැබෙන ශේෂය සොයන්න. වෙනම ලියමු. මෙම ශේෂයේ මෙම ලැබෙන ශේෂය කියවත් කොහොමද? මෙම ලැබෙන ශේෂයේ x හි සංගුණකයත් නියත පදයත් එකිනෙකට සමාන වන්නේ නම් බෝඩ් එකේ තියෙනවා එක ධන බීටා වරක් p ඇල්ෆා සමාන එක ධන ඇල්ෆා වරක් p බීටා වන බව පෙන්වන්න. හරි. සම්පූර්ණ එතනින් අයින් කරලා අපි වෙනම අලුත් ඡේදයක් ලියමු. x වල 4 වෙනි බලය ධන x ඝනය ධන k බහුපදය x ඍණ 2 වරක් x ධන 3න් බෙදූ විට ලැබෙන ශේෂයේ x හි සංගුණකයත් නියත පදයත් එකිනෙකට සමාන නම් k හි අගය සොයන්න. k හි අගය අපෝහණය කරන්න. හරි. අපි දෙගොල්ලම හදමු. මමත් හදනවා. මම පිළිවෙලට ගාන හදනවා. ටිකක් මට කලින් වගේ යන්න අදහසක් තියෙනවා නම් මේක නතර කරලා ගාන හදලා අන්තිම උත්තරය දක්වා අරගෙන ඊට පස්සේ ගාන දිහා බලාගෙන හිටියත් කමන්නේ. ඇත්තටම හොඳම දේ නම් ඒක තමයි. මමත් කියනවා හොඳම දේ ඒක කියලා. මම එක දිගට හදනවා හැබැයි ගාන. මම පිළිවෙලට ගාන හදනවා. මම කී ගාන හදන්නම්. මේකේ ජීවිතේට කිසිම තැනක මේකේ බැරි ප්‍රශ්නයක් අමාරු ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. ඉතින් ඇවිල්ලා නැහැ. ඒක ෂුවර්ද කියන්නේ මම හදනවනේ ගන්න ටික ඔක්කොම හදනකොට බලමු මොනවත්ම ප්‍රශ්නයක් තියෙන පාඩමක් නෙමෙයි. ඒ නිසා මේක හොඳ නිදහසේ අල්ල ගන්න ඕන. ඒකේ ප්‍රශ්නයක් එනකොට මූලිකම දේවල් ටික හරියට පැහැදිලිව කියව ගන්න ඕන. ඔක තමයි කෙලින්ම කතාව. එතකොට px කියන්නේ දෙවෙනි හෝ ඊට වැඩි මාත්‍රයක බහුපදයක්. මේ px කියන එකාව කාගෙන්ද බෙදනවා කියන මෙන්න මේකෙන් බෙදනවලු. බෙදුව විට ලැබෙන ශේෂයෙන් මගෙන් අහනවා. මටත් හිතා ගන්න බැරි ගතියක් තියෙනවා. ඇත්තටම හිතා ගන්න බැරි නම් කරන්න තියෙන හොඳම දේ මෙහෙම ලියන්න අවශ්‍ය නැහැ. මෙන්න මේක බෙදන්නේ කාගෙන්ද? x ඍණ ඇල්ෆා x ඍණ බීටා. මෙහෙම නේද බෙදන්නේ? ඔව්. එහෙම බෙදුවම කවුරු හරි ලැබෙනව නේද? ඔව්. ඉතිරියකුත් ලැබෙනව නේද? ඔව්. ඉතිරිය මොන වගේ වෙන්න ඕනද? වර්ගයකින් බෙදෙන නිසා අනිවාර්යයෙන්ම ax ධන b වගේ ගතියක් නේද දෙන්න ඕනේ. ඔව්. ඔන්න ඔහොම ශේෂයක් එනවා කියලා ගන්න පුළුවන් කියන එක ඇඟට වදින්න ඕන. මෙහෙම ගැනීම අති සාධාරණයි. මෙහෙම පෙන්වන්න ඕනද මේක නෑ. එහෙම ඇත්තට මේක පෙන්වීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. අර බෙදීම පිළිබඳ ඇල්ගොරිතමට අනුව කියලා ක්ෂණිකව මට මේකේ නියම සම්බන්ධය ලියන්න පුළුවන්. මගෙන් අහන්නේ මේකෙන් බෙදුවට ලැබෙන ශේෂය. ඒතර මේ කතාවේ ඇතුලේ තියෙන්නේ මේ වගේ බෙදීම ශේෂ ප්‍රමේය ගානක ප්‍රශ්නයක් වෙන හැම තැනදීම හොඳම දේ තමයි කොක්ක ගහලා සෙට් කරගන්න එක. මට කියන්න පුළුවන් මෙන්න මේකේකත් බෙදීම පිළිබඳ ඇල්ගොරිතමට අනුව කිව්වත් කමන්නේ. x ඍණ ඇල්ෆා වරක් මේ x ඍණ බීටා ධන වරක් gx එන්න ඕනේ. gx ධන ax ධන b. දැන් මොකද්ද මගෙන් අහන්නේ? ඔව් මගෙන් අහන්නේ මේ කතන්දරේ හරි. මගෙන් අහන්නේ මොකද්ද? ශේෂය. ශේෂය කියලා මම අරන් තියෙන්නේ කවුද? ax ධන b. ඒතර මම කවුද හොයන්න ඕනේ? ab තමයි හොයන්න ඕනේ. ab තමයි හොයන්න ඕනේ. ඒතර මේකේ px කියන එක නම හරියටම දීලා නැහැ. px කියලා විතරයි දීලා තියෙන්නේ. බහුපදය කවුද කියන එක දීලා නැහැ. කියන්නේ x ගණයද ස්ථිරව දීලා නැහැ. සංකේතාත්මකව තමයි දීලා තියෙන්නේ. මගේ ප්ලෑන් එක මොකද්ද? ශේෂය සෙවීම. මම ශේෂය අරන් තියෙන්නේ කොහොමද? ax ධන b කියලා. එහෙම ගැනීම සාධාරණද? අති සාධාරණයි.
හේතුව තමයි මම වර්ගජ ප්‍රකාශනයකින් තමයි බෙදන්නේ. ඒතර මාත්‍රය දෙකක් වන එකකින් මම බෙදන්නේ. ඒතර මාත්‍රය ඊට වඩා එකක් හරි අඩු එකක් තමයි ඉතිරි වෙන්න ඕන. එහෙමනම් ඒකේ සාධාරණ එක තමයි මම ගන්න ඕනේ. ඒක තමයි රේඛීය ප්‍රකාශනයක් ඉතිරි වෙනවා කියලා ගත්තේ. දැන් මම මේ px දන්න විදිහට තමයි යන්න ඕනේ. alpha beta දන්න විදිහට තමයි යන්න ඕනේ. මොකද alpha beta ගානේ තමයි තියෙන්නේ. gx තියෙන්න බෑ, g තියෙන්න බෑ, a තියෙන්න බෑ, b තියෙන්න බෑ, g අයින් වෙන්න ඕනේ, ab හොයන්න ඕනේ. එහෙනම් හොඳම දේ දෙපැත්තට දාමු x සමාන alpha. තේරුණා කින්ද x සමාන alpha beta. අන්න මට මේක ලියවෙන්නේ එතකොට p alpha කියලා. හරි නේද? මේක බිඳුවයි. මෙතන එනවා a alpha ධන b. හොඳ කතාවක් නේද? ඔව්. මම මේක දැනට ඔහොම තියාගන්නකො. පස්සේ මම ඕන මේකට එක කියලා දැම්මත් කොහොමද? මේ පැත්තට යන්නකො මං. හරි. x සමාන බීටා දාන්න. එතකොට එනවා නේද? p බීටා. p බීටා සමානයි මේක බිඳුවයි a බීටා ධන b. මම ටිකක් පිළිවෙලට ගන්නම් මෙහෙම. සමගාමීනේ මට යන්න ඕන. a alpha ධන b සමානයි කවුද? p alpha. මං කියන එක සාධාරණද? ඔව්. මෙන්න පළවෙනි එක හරි. ඊළඟට ආයෙ තියෙනවා මොකද්ද? a බීටා ධන b සමානයි p බීටා. p බීටා කියන්නේ තනි සංකේතයක්. තේරුණා කින්ද? p වැඩි කිරීම බීටා හැම නෙමෙයි. a බීටා කියන්නේ a වැඩි කිරීම b තමයි. මේක සංකේතාත්මක ඉදිරිපත් කිරීමක්. මගේ ප්ලෑන් එක කවුද? බලන්න ඕන මොකද්ද මම කරන්න දෙන්නේ? ශේෂය හොයන්න දෙන්නේ. ශේෂය මම අරන් තියෙන්නේ නිමල්ගේ වයස නම් අහන්න තියෙන්නේ නිමල්ගේ වයස මම අරන් තියෙන්නේ x කියලා නම් x ඉවනම් හරි. එතකොට මෙතන මම කරන්න ඕනේ ශේෂය නම් හොයන්න ඕනේ. ශේෂය මම අරන් තියෙන්නේ ax අන්න b නම් ab හොයාගත්තා නම් හරි. මම අඩු කරන්නම් එකෙන් දෙක. එකෙන් දෙක අඩු කරොත් මට හොඳට තේරෙනවා මෙන්න කතාව. මේකෙන් මේක අඩු කරාම මේකට මේක කැපෙනවා. මෙතනින් මම a ගන්නම් පොදුවට. අන්න එනවා alpha ඍණ බීටා. මෙතන එතකොට p alpha ඍණ p බීටා. තේරුණා නේද කතාව? එම නිසා සිම්පල් ලේ මට ගන්න පුළුවන් p alpha ඍණ p බීටා බෙදීම alpha ඍණ බීටා. සෑහෙන භාගයක් නැත්තට ඉවරයි. AB හොයන්නේ මගේ ප්ලෑන් එක හරි. මම එදත් කතා කරා අපි අනිත් අකුර හොයනකොට මේ ගිහින් ආදේශ කරත් හරි. මේක උස්සගෙන ගිහින් මෙතෙන්ට දැම්මත් ඇත්තටම හරි. නමුත් ඊට වඩා හොඳයි B අයින් කරලානේ A හෙව්වේ A අයින් කරලා B හොයමු. ඒකට හොඳම දේ මම එක පේලිමුත් මෙහෙම ලියන්නකෝ හරි. එක සමීකරණේ වැඩි කරමු කාගෙන්ද බීටාගෙන්. අඩු කරමු දෙක සමීකරණ වැඩි කරලා ඇල්ෆාගෙන්. මෙතන බීටාගෙන් වැඩි කරාම a ඇල්ෆා බීටා කැපිලා යනවා. දැන් මම ගන්නම් b පොදුවට. b ගත්තොත් එක වැඩි කරේ බීටාගෙන්නේ බීටා ඍණ ඇල්ෆා. හරි නේද? හරි සමානයි. එක වැඩි කරන්නේ බීටාගෙන් නිසා බීටා p ඇල්ෆා ඍණ දෙක වැඩි කරේ ඇල්ෆාගෙන්නේ ඇල්ෆා p බීටා. කියපු දේ තේරෙන්න ඕනේ. එහෙනම් b එම නිසා මට ගන්න පුළුවන් මේක බෙදමු. බෙදනකොට මේක බීටා ඍණ ඇල්ෆා හොඳ නැත්නම් ඇල්ෆා ඍණ බීටා හොඳ නිසා මාරු කරමු. අතනත් මාරු කරමු. alpha p beta ඍණ beta p alpha බෙදීම alpha ඍණ beta කියලා තේරෙන්න ඕනේ. හරි නේද කතාව? ab හොයාගත්ත කියන්නේ වැඩේ ගොඩ. ab හොයාගත්ත කියන්නේ වැඩේ ගොඩ. හේතුව ab ශේෂයෙන් මම අරන් තියෙන්නේ ax ධන b කියලා. එම නිසා ab හොයාගත්ත කියන්නේ හරි. එම නිසා ශේෂය. එම නිසා ඇත්තටම ශේෂය බලමු ගියන් කොච්චර එනවද කියලා. ශේෂය කියන්නේ ax ධන b නේ. a කියන්නේ ශේෂය කියන්නේ p alpha ඍණ p beta බෙදීම alpha ඍණ beta x. අමුතු විදිහට එන්නේ ඇයි මේ 5x ධන 3 වගේ එන්නේ නැතු මේ අමුතු එකක් එන්නේ යන්නේ ඇයි? සංකේතාත්මකවනේ මේක තිබුණේ. හරියට අපිට කිව්වේ නෑනේ කවුද මේක කියලා. alpha p beta මෙතන ඍණ beta p alpha. ඔහොම නෙන්න ඕනේ beta p alpha බෙදීම ඇල්ෆා ඍණ බීටා. ඇත්තට මේකට ඉරි ගහන්නත් ඕන. මේක තමයි ශේෂය. ඇයි මේක 5x ධන 3 වගේ නැත්තේ? ඔව් සාධාරණව නෑනේ. ඇයි ax වර්ග ධන bx ධන c සමාන බිඳුවේ මූල ඍණ b ධන හෝ ඍණ වගේ අමුතු විදිහට තියෙන්නේ. 5 3 වගේ නැත්තේ. ඇයි සංකේතන එතන තියෙන්නේ? ඒකයි ප්‍රශ්නේ. එහෙනම් මෙතනත් p alpha px කියන කාව හරියට කවුද කියලා දුන්නේ නැහැ. සංකේත වලින් මට දුන්නේ. මගේ උත්තරෙත් තියෙන්නේ සංකේත වලින්. කියපු දේ තියෙන ඇල්ෆා බීටා කියන්නේ සංඛ්‍යා නෙවෙයි ඒකත් සංකේත වගේක්. ඒක තමයි සංකේත වලින් ශේෂය ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම යථාර්ථය බැලුවොත් මෙතන 5 3 වගේ සංඛ්‍යාවක් තමයි මේ තියෙන්නේ. p alpha කියන්නේ යථාර්ථයෙන් ගත්තොත් යම් අගයක්. px ගේ x ට alpha කියන නියත අගය දැම්මම ලැබෙන අගය. ඒකෙන් මේක අඩු කරාම මේක 5 3 වගේ එකක් එයි මෙතන. අතනත් එහෙම එකක් එයි. ඕක තමයි කතාව. එහෙනම් මේක තමයි ශේෂය. එදා ටික තමයි මතක් කරේ. දැන් පාඩම ඉවරයි. අදින් පාඩම ඉවරනේ. ඉතින් පාඩම ඉවර නිසා මට ඕන දේ මෙතන දැන් කියන්න පුළුවන් නේ. හරි. ඔන්න ශේෂය සොයන්න කියනකොට ශේෂය හරි. ඊට පස්සේ විශේෂ අවශ්‍යතාවයක් කියනවා. දැන් මට කියනවා මොකද්ද? මට කියනවා මෙන්න මෙහෙම. මෙම ලැබෙන ශේෂයේ x සංගුණකයත් නියත පදයත් එකිනෙකට සමානයි නම්
එක්සි සංගුණකයේ නියත පදයයි එකිනෙකට සමානයි කියලා කියනවා. විශේෂ අවස්ථාවක්. දැන් මේ කතාව අමතක කරමු අපි. දැන් ශේෂය සොයන්න ශේෂයක හරිද? හරි. හැමදාම මේ ලැබෙන ශේෂයේ x වල සංගුණකයේ නියත පදය සමාන වේද? නැහැ. එහෙම සමාන වෙන්න හේතුවක් නැහැනේ. වෙන්න පුළුවන්ද? ඔව් වෙන්නත් පුළුවන් නේ. නොවෙන්න පුළුවන්ද? නොවෙන්නත් ඕන තරම් පුළුවන්. හැබැයි දැන් b වර්ගන 4ac මූල සමපාත වෙන්න පුළුවන්ද? පුළුවන්. නොවෙන්න පුළුවන්ද? නොවෙන්නත් පුළුවන්. වෙනවනම් මෙහෙම වෙන්න ඕනේ. එහෙනම් මේකේ මෙම ශේෂයේ x සංගුණකයත් නියත පදයට එකිනෙකට සමාන නම් එහෙම සමාන වෙනවා නම් x සංගුණකය කියන්නේ ඇත්තටම මෙන්න මේක තමයි ශේෂය. මෙන්න මෙතනින් ලැබෙන්නේ x වල සංගුණකය. මෙතනින් ලැබෙන්නේ නියත පදය. එහෙනම් මේ දෙක එකිනෙකට සමාන වෙන්න ඕනේ. තේරෙන කතාව? ඉහත ලැබෙන ශේෂයේ x සංගුණකයත් නියත පදයත් එකිනෙකට සමාන වන්නේ නම් මෙන්න මේක නේද කතාව. p alpha ඍණ p beta බෙදීම alpha ඍණ beta ඒක සමාන වෙන්න ඕන alpha p beta ඍණ beta p alpha බෙදීම alpha ඍණ beta වෙන්න ඕනේ නේද? මේකට මේක අයින් කරන්න පුළුවන් ස්ථීරවම alpha අසමානයි beta කියලා ගානේ නම් කියලා තිබෙනවා. ඔක නිකන් මගේ ගානක් නිසාමයි කියුන්නේ මට. ඒ බොහෝ දුරට ඒ ගණන් වල කියනවා alpha beta අසමානයි කියලා. හරිනේ. පැහැදිලි කතන්දරේ හරි. මේක ලියන්නලට අනිවාර්යයෙන් මේක ලියවෙන්න ඕන. දැන් හරි. මෙන්න මේක වේ. සමාන මේ සමාන වේ නම් මෙන්න මේක වෙනවා අනිවාර්යයෙන්ම. හරිනේ කතන්දරේ හරි. මේක ඇසුරෙන් අපි මේගොල්ලෝ මේ පෙන්නන එක උක්ත කරමු. p alpha ඒගොල්ලෝ උක්ත කළා. අතනත් p alpha මෙතනත් p alpha නේ. මම p alpha මෙහෙට ගේන්නම් ධන beta p alpha. සාධාරණයි නේද? ඔව්. මේක දාන්න මේ පැත්තට alpha p beta ධන p beta. සාධාරණයි නේද? ඔව්. මම මේකෙන් ගන්නම් p alpha පොදුවට. අන්න p alpha පොදුවට ගත්තොත් එනවා මට 1 ධන beta. සාධාරණ නේද? හරි. මම ගන්නම් p beta පොදුවට. අන්න එනවා p beta පොදුවට ගත්තොත් alpha ධන එකක් එන 1 ධන alpha එනවා. 1 ධන alpha එනවා. හරි. ගානේ තියෙන ඔහොම එකක් නේ. හරි. එහෙනම් අන්තිමට ගානේ එම නිසා 1 ධන beta ඒගොල්ලෝ තියෙන විදිහටම ගමු. p alpha සමානයි 1 ධන alpha p beta කියන විශේෂ ලක්ෂණය පිහිටවන්න ඕන. විශේෂ අවශ්‍යතාවය සපුරන්න ඕන. වර්ගජ සමීකරණයකට සමපාත මූල තියෙනවා නම් b වර්ග සමාන වෙන්න ඕන 4ac කියන විශේෂ කොන්දේසි සපුරන්න ඕනේ. මේ වගේ බෙදීමක x වල සංගුණකයයි නියත පදයයි එකිනෙකට සමාන නම් මෙන්න මේ අවශ්‍යතාවය සපුරන්න ඕනේ. මේ අවශ්‍යතාවය සපුරන්න ඕනේ. මේ අවශ්‍යතාවය සැපිරෙනවද? එහෙමනම් ලැබෙන ශේෂයේ x වල සංගුණකයයි නියත පදයයි එකිනෙකට සමාන වෙනවා. මේ අවශ්‍යතාවය සපුරන්න ඕනේ. තේරුණේ? පොදු අවශ්‍යතාවය. එකම පොඩි එකක් දිගට ලොකුවට එහෙට මෙහෙට ආවට අර්ථය හරිම පහලින් තියෙන්නේ. එතනින් ඉවරයි. මේ කතාව මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් කියලා ඕන තරම් මේකෙන් ගණන් තියෙනවා. අපි ගණන් සෙට් එකම හදමු. සෙට් එකම හදලා බලමු ඉතින් මොනවද ප්‍රශ්න කියලා. වෙන්න ඕන ඕකනේ වෙන්න ඕන උතන. මීට වඩා ලේසි වර්ගජ සමීකරණ දන්නවනේ පොඩි පාඩමක්. එතනින් ඒකත් ඉවරයි. ඉක්මනට යමු මේ ටික පටපට ගාලා ඉවර කරමු මේ වගේ. ඉතින් දේසියෙන් මේකෙන් කරන්නත් පුළුවන්. දැනට අනවශ්‍ය හදිසියක් නොගිනිමු. කොහොම කිව්වත් අපි ක්ලාස් එක කරන තරමට අපිට මේක ගන්න අමාරුයිනේ. පුළුවන් තරම් අපි ක්ලාස් එකට බලමු ඒක ඉක්මනට මොනවා හරි වෙයිනේ දැන්. හරි. දැන් එතකොට කියනවා මෙහෙම එකක්. මෙන්න මේ වෙනම කතාවක්. මෙන්න මේකෙහි මෙන්න මේ බහුපදය මේකෙන් බෙදූ විට ශේෂයේ x සංගුණකයයි නියත පදයේ එකිනෙකට සමාන වෙනවාලු කේස් හොයන්න කියලා කියනවා. මටත් එහෙමට තේරුමක් නැහැ. ඒක පැහැදිලි මදි. මම දැන් යෝජනාවකින් ගේන්නම් මෙන්න මෙහෙම. මං හිතන්නේ මේ යෝජනාව තේරෙන්නේ නැති කවුරුත් ඉදී කියලා. මම px කියලා එකෙක් යෝජනාව ගන්නම්. ax වර්ග ධන bx ධන c සමාන බිඳුවේ මූල නම් 5x වර්ග කියලා එනකොට a සමාන 5 ගන්න ඕන. b ට මේක c ට මේක. ඕක අනුරූප කරන්න බැරි කවුරුත් නැහැනේ. ඒ වගේ මේ අර උඩ කතාවයි මේ කතාවයි සංසන්දනය කරමු. මෙන්න මේක මේකෙන් බෙදූ විට ලැබෙන ශේෂයේ නියත පදයයි x කි සංගුණකයේ සමානයිලු. ඒ කියන්නේ මේ අවශ්‍යතාවය තියෙනවා ෂුවරටම. හැබැයි කවුද මේ අවශ්‍යතාවය මේ වෙලාවේ px දීලා තියෙනවා. alpha දීලා තියෙනවා beta දීලා තියෙනවා. මම හිතනවා ඒක තේරෙනවා කියලා. px සමානයි x වල 4 ධන x වල ඝණය ධන k සාධාරණ නේද? ඔව්. ඊළඟට අනිත් එක තමයි අපි alpha තෝරමු. alpha සමානයි කීයද? alpha සමානයි 2යි කියලා හැම එකකටම තේරෙන්න ඕන. හා beta සමානයි කීයද? ඍණ 3යි ලෙස ගනිමු. ඔක හිතා ගන්න බැරි කවුරුත් නැහැ. අර උඩ එකයි මේකයි සංසන්දනය කරාම x ඍණ alpha x ඍණ 2 එහෙනම් alpha 2යි. x ඍණ beta x ධන 3 තියෙන්නේ x ඍණ 3. ඒ කියන්නේ beta වෙනුවට වැටෙනවා ඍණ 3 එතකොට. හරි. මේක ලෙස ගමු. ලෙස ගමු කියන කතාව හරියනේද? හරි. දැන් කෙලින්ම කතාවට යමු. රිවිෂන් නිසා මම ඉක්මනට යන්නම්. දැන් කියනවා ඒගොල්ලෝ මෙන්න මේක අර මෙන්න මේකෙන් බෙදුවම ලැබෙන ශේෂයේ x වල සංගුණකයේ නියත පදයේ සමාන වෙනවාලු කියන උඩ අවශ්‍යතාව සපුරලා තියෙන්න ඕන. හරි. ලෙස ගමු. එවිට
කෙලින්ම ලියමු. ඉහත සාධනයට අනුව ලැබෙන ශේෂයේ එක්සි සංගුණකයේ නියත පදයේ සමාන වන්නේ නම් එහෙම ලිව්වත් හරි. නැත්නම් මෙහෙම අරගෙන ලෙස ගනිමු. කෙලින්ම සීන් එකට කිසිම ප්‍රශ්නයක් නැතු වෙන්න පුළුවන්. එවිට ඉහත සාධනයට අනුව ඉහත සාධනයට අනුව එක ධන බීටා එක ධන බීටා කියන්නේ ඍණ 3යි. එක ධන බීටා කියන්නේ ඍණ 3යි. එක ධන බීටා p ඇල්ෆා කියන්නේ p ඇල්ෆා කියන්නේ 2යි. p2 සමාන වෙන එක ධන ඇල්ෆා කියන්නේ එක ධන 2යි. මෙන්න මේක p බීටා කියන්නේ p ඍණ 3 වේ. ඉහත සාධනයට අනුව මෙන්න මේ දේ වේ. මෙහෙම ලෙස ගනිමු. ඒ විදිහට ඉහත සාධනයට අනුව මෙන්න මේ අවශ්‍යතාවය සපුරයි. හරින කතාව හරි. දැන් මේක සුළු කරාම එනවා ඍණ 2යි බීටා ඍණ 2යි p2 ඍණ 2යි p2 සමානයි 3යි p ඍණ 3. ඔන්න ඔහොම එකක් එනවා. මටත් එහෙම මේ දේ වෙනවා. ඒ කියන්නේ මේ දේ වෙනවා. ඉතින් මේක දැන් කිරීම ආදේශ කරත් හරි. තව ටිකක් ඕනනම් එහා පැත්තට අරන් ගිහලා 2යි p2 ධන 3යි p ඍණ 3 සමානයි බිඳුවක් වෙනවා ඕන්න. හරිනේ කතන්දරේ මෙහෙමත් වෙනවා. දැන් මේක කවුද දන්නේ නැහැ. මෙතනින් හොයාගන්න පුළුවන්. මේක කවුද හොයාගන්නලා ගිහලා මේකට ආදේශ කරමු. එහෙනම් හොඳම දේ වෙනමත් ගමු අපි මේ පැත්තෙන් පොඩි ඉරකුත් ගහලා ඕනනම් කවුද ඇත්තටම p2 කියලා කියන්නේ? p2 කියලා කියන්නේ 16යි ධන 8යි ධන k කියපු දේ තේරෙනවනේ හරි. කවුද p ඍණ 3 කියන්නේ? p ඍණ 3 කියන්නේ 81යි ඍණ 27යි ධන k කියපු දේ තේරෙනවනේ හරි. එහෙමනම් ඇත්ත කතාව වෙන්න ඕනේ මෙන්න මෙතන දෙවරක් කවුද p2 කියන්නේ? මෙතන එනවා 24 ධන k නේ 24 ධන k වෙනවා 24 ධන k 24 ධන k ධන 3 වරක් කවුද p ඍණ 3 කියන්නේ? p ඍණ 3 කියන්නේ මෙතන 4යි මේක ලියමු ගමුකෝ. මේක එනවා 4යි 7න් කියන්නේ 5යි 54 ධන k 54 ධන k නේ 54 ධන k සමානයි බිඳුවේ. කියපු දේ තේරුණානේ බොහොම සරලයි. ඉතින් කියවලගේ හොයාගන්න එක තමයි තියෙන්නේ. බොහොම පොඩි දෙයක් හරිනේ. දැන් හරි ඉතින් ඒකේනේ මහ ලොකු දෙයක් නෑ. එතන හරි ලස්සන කතාවක් ඒක ඇතුලේ තියෙනවා. මෙතනින් මට ගන්න පුළුවන් නේ. මෙතන එනවා එතකොට 5යි කියන්නේ 5යි කියනවා 5යි k සමානයි මෙතන එනවා කීයද 48යි 48 12 2 එකතු කියන්නේ 15යි කියන්නේ 16යි 16යි නේ හරි 10න් බිඳුවයි කියන්නේ 11යි 1යි 2යි නේ 210යි ඍණ 210යි හරිනේ ඔහොම එන්න ඕනි. ඒ කියන්නේ k සමානයි ඍණයි මෙතන 4යි 2යි හරිනේ ඍණ 42ක් එන්න ඕනේ. පැහැදිලි වෙන්න ඕනේ කියුදේ. කේවලගේ ඍණ 42යි. එතකොට ඕක තමයි කතන්දරය. වේගي වැඩි කතාවක් ගේන්න එපා. ඒක හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර කේවලගේ ඍණ 42ක් එනවා. ඒකේ විශේෂත්වය හරි ලස්සනයි. විශේෂත්වය කියලා කියන්නේ ඇත්තටම ඒක චෙක් කරලා බලන මාර්ගගති. මෙන්න මේ px කියලා ගත්තනම් x වල 4 වෙනි බලය දාන x ඝනය ඍණ 42 කියලා මෙහෙම අරගෙන ඇත්තටම x ඍණ 2යි x ධන 3නුයි බෙදුවොත් ලැබෙනවා ශේෂයක්. ඒ ලැබෙන ශේෂයේ ෂුවර් එකටම x වල සංගුණකයයි නියත අගයයි දෙකේ කිනකට සමානයි. තේරුණා කිව්වේ? x වල සංගුණ 5 આવොත් අරකටත් 5 වෙනවා. තේරුණා කිව්වේ? පොඩි ඕන තරම් ගණන් මේ වගේ තියෙනවා. ඉතින් බොහොම ලස්සන පොඩි දෙයක්. මහ ලොකු දෙයක් මට එතන පේන්නේ නැහැ. මම මේක විශේෂ ගානක් වශයෙන් මෙහෙම හිතනවා. අපිට මොනවා හරි විශේෂ කොන්දේසියක් සිදුවන අවශ්‍යතාවයක් ලබා ගන්න කිව්වොත් අවශ්‍යතාවය ලබාගෙන ඊළඟට ඒකට කෙලින්ම සෙට් වෙනවා. ඕකනේ කතරේ මෙතන. හරි. මම දැන් තව ගානක් ගන්නවා. ඒකෙදී අවශ්‍යතාවයක් ලබා ගන්නවා කියන එකක් කියන්නේ නැතුවත් ගානක් යන එකක් බලමු. ඒතර එතනින් පාඩම අන්තිම දශමයට මේ යන්න යන්නේ. මෙතන හරි ලස්සනයි. පොදුවේ බෙදීම අරගෙන ශේෂය අරගෙන ඒකේ මේ ලක්ෂණය පිහිටවන්න නම් මෙන්න මෙහෙම දෙයක් වෙන්න ඕන කියලා විශේෂ අවශ්‍යතාවයකුත් මෙන්න මේ වගේ අරගෙන ඊට පස්සේ ගානක් ඇතුලේ මේ දේ වෙනවා කියලා දුන්නම කෙලින්ම මේකට ආදේශ කරාම හරි. තව ටිකක් අපි ඉස්සරහ ගානකට යමුද? අපි මෙහෙම කරමු. දැන් අපි මේ ගානම කිව්වා වුණත් මේ px කියන එකාව අපි හිතමුකෝ මේකෙන් බෙදුවට පස්සේ ලැබෙන ශේෂයේ x සංගුණකයේ නියත පද එකිනෙකට සමාන වෙනවා කේස් හොයන්න කිව්වොත් මේක ලබා ගන්න කිව්වේ නෑ කියලා කියමුකෝ අපි. එහෙමනම් අපි බලෙන් අපි මේක ලබාගෙන කෙලින්ම මේකට ආදේශ කරමු. ඒතර ඒක හරි ලස්සන කතාවක්. මම මොකද කිව්වේ කියලා තේරෙයි ඊළඟ ගානදී. මම එහෙම ගණනක් ගන්නම් ඒකල අපි ඉවර කරමු මේක පටස් ගාලා. හරි. ඔක තමයි කතන්දරය එතන. හරිනේ. හරි අපි පොඩි ඉක්මන් කළ පටපට කලින් එක වගේ ගණන් තමයි තියෙන්නේ. වැඩේ තියෙන්නේ අර
පළවෙනි පාඩම නිසා හා මට අර බිඳුවේ ඉඳන් හොඳට අදගෙන ඉන්න ඕන නිසා මම ටිකක් අර එතන හොඳට විස්තර කිරීමක් කරනවා. කෝකටත් ඉදිරියට මට වාසියක් තියෙනවා එතන. අපි ශනිකව යමු මේ ගානට. පොඩි ගානක් ආයි ගොඩක් පොඩි ගානක් fx යන බහුපදය x ඍණ a වරක් x ඍණ b වලින් බෙදූ විට ලැබෙන ශේෂය බෙදූ විට ලැබෙන ශේෂය මම f කියන කිව්වෝ fa ඍණ fb බෙදීම a ඍණ b විවාහයට ඕන තරම් එල්දන x ධන afb ඍණ bfa බෙදීම a ඍණ b වන බව පෙන්වන්න. හරි ඊළඟට මේක බව පෙන්වන්න. තව එකක් වෙනම ගන්න ලියමු. x ඝනය ධන kx ධන 1 බහුපදය x වර්ග ඍණ 4 x වර්ග ඍණ 4 අල්නයන්ක් x වර්ග ඍණ 4න් බෙදූ විට ලැබෙන ශේෂය නියත අගයක් වන බව දී ඇත. නියත අගයක් වන බව දී ඇත. k සොයන්න. ඒකටම ලියමු එම ලැබෙන නියත ශේෂයද සොයන්න. එම ලැබෙන නියත ශේෂයද සොයන්න. එම ලැබෙන නියත ශේෂයද සොයන්න. හරි. එතනදී තනියෙන් මේක නතර කරලා මුල් ටික හදන්න ඕන. මගේ බව පේන එක හදන්නේ නැහැ. නිකන් අපරාධ කාලීනාස් වීමක් වෙනවා මේ වෙලාවේ. මෙතනදී බෝඩ් එකේ නම් ක්ලාස් එකේදී මම ඔක හදනවට ගල දැන් මම මේකෙදි හදන්න අදහස් කරන්නේ නැහැ. අපි කලින් කරපු එකමයි තියෙන්නේ. ශනිකව දැන් මේක නම් හරියන්න ඕන. මම එතනින් එහාට මේක ගත්ත කියලා හිතලා මම වැඩේට යනවා. දැන් අපි කලින් කරපු දේමනේ ගන්න තියෙන්නේ. ආයිත් මේ වගේ තැනකදී ප්‍රශ්නයක් නම් අර බෙදීමේ සැකිල්ල ගහමු. මේ තියෙන්නේ x ඍණ a x ඍණ b. ඇත්තනේ කතාව. හරි. එතකොට gx එකක් ලැබෙනවා. ශේෂ ඉතිරි වෙනවනේ ශේෂයක්. ඒක අපි px ධන q වගේ කියලා ගමු. px ධන q කියලා වගේ අරගෙන දැන් අපි px ධන q කියලා අරගෙන අපි ඒක හොයමු. pq හොයාගන්න ප්ලෑන් කරන්න හරි. එතන මේ pq හිවම මේක තමයි p වෙන්නේ මේක තමයි q වෙන්නේ නැත්නම් මේක mx ධන n වගේ කියලා අරන් විශේෂම අකුරු දෙයක් දාගෙන කොහොම හරි යන්න පුළුවන්. මම මේක කතා කරන්න මේ අදහස් කරන්නේ එතන. හරි. එතකොට දැන් මම බොහෝම නිදහසේ මම මෙතෙන්ට ආව කියලා හිතනවා. මෙන්න ශේෂය. ඔන්න ශේෂය හරි. දැන් හිමීට ගාන කල්පනා කරමු. මට කිසිම හදිසියක් නැතුව මෙතන බොහොම සියුම් දේවල් ටිකක් කියලා දෙන්න ඕන. මෙන්න මේ බහුපදය මේකෙන් බෙදුවම ලැබෙන ශේෂය නියත අගයක් වන බව දී ඇත. අවශ්‍යතාවයක් ලබා ගන්න කියලා අපි දැන් ගණන් දෙකක් විතර හැදුවා. එදා කලින් ගානෙත් හැදුවා, අදත් මං හිතන්නේ හැදුවා. දැන් එහෙම එකක් නැතුව අපි බලෙන්ම කතාවට සෙට් වෙන්න පොඩ්ඩක් බලමුද? බොහෝම පොඩි දෙයක් මේකක් ඈඳවන්න පුළුවන් වෙන්න ඕන. මම දන්නවා මේකේ වටිනාකම මං කිව්වේ ඝර්ෂණයේ ගුරුත්ව කේන්ද්‍රයේදී පවා ලොකුවට මේවා තියෙනවා. හොඳ පිළිවෙලට මෙන්න මේ බහුපදයේ මේකෙන් බෙදූ විට ලැබෙන ශේෂය ගැන තමයි මගෙන් කතා කරන්නේ. මම ගන්නම් මෙතන fx කියන එක සාධාරණයි නේද? මෙහෙම යෝජනාවකින් ගත්තොත් fx සමානයි නෑ අපි මෙහෙමත් කරමුකෝ. ඔව් අපි මෙතන fx කියන එක මම තෝරන එකම නෑ. අපි කොහොම ගත්තත් එක x ඝනය ධන kx ධන 1. ඒ කතාව හරි නේද? ඊළඟට මම ගන්නම් මෙහෙම x වර්ග ඍණ 4 කියන්නේ කවුද? x ඍණ 2යි x ධන 2යි. ඒක සාධාරණ කතාවක්නේ. මම ගත්තොත් a කියන්නේ කවුද? මේකෙහි මේකත් මෙහෙම වුණනම් පෙන්නලා a සමානයි 2යි b සමානයි ඍණ 2යි. b සමාන ඍණ 2යි ලෙස ගනිමු. ඒකේ ප්‍රශ්නකුත් නැහැ ලෙස ගනිමු. දැන් නෑ මම මෙහෙම දෙයක් හිතන්නම්. මට දැන් මේක කියන්න අවශ්‍යතාවය තිබුණේ මේක මොන විදිහෙන් මේක කැරකුවත් උත්තරේ ලකුණු අවුලක් වෙන්නේ නැහැ. මොකද මේ අවශ්‍යතාවය මේකට ඇතුල් කරන්න තියෙන්නේ. අපි මොහොතකට මම කියාගෙන ආපු එක මෙතන පොඩ්ඩක් හදිසි වුණා. මම මේක තෝරන්න කලින්
මේක තෝරන්න කලින් මම මේක අයින් කරන්නකො පස්සේ මම මේක ගන්නම්. මම නිදහසේ මෙහෙම බලන්නම්. වර්ගීය සමීකරණයේ මූල හෙව්වොත් ඍණ b ධන හෝ ඍණ කියලා තාත්වික මේ එක මූලයක් පමණක් තිබීමේ අවශ්‍යතාවය කිව්වොත් අර වර්ගමූලය ඇතුළේ ඉන්න එක බිඳුව කරන්න ඕනේ. ඒකෙන් තමයි ඔය b වර්ණ අතරේ බිඳුව වෙලා ඉන්නේ ඇත්තටම. එහෙමනේ ඒ වගේ මෙන්න මේ අවශ්‍යතාවයට මේ අවශ්‍යතාවය ගැලපෙන විදිහට අපි හදමු නීතියක්. මොකද්ද නීතිය? මේකෙන් බෙදුවට ලැබෙන ශේෂය නියතාගයක් වන බව දී ඇත. මෙන්න මේ ලැබෙන ශේෂය නියතාගයක් වෙන්න නම් තියෙන්න ඕන අවශ්‍යතාවයක් අපි හදාගමු. හදාගෙන ඒකට අරක ඇතුල් කරමු. මේකට ඒක අර ටිකෙන් ඇතුල් කරමු. හරි ලස්සන පොඩ්ඩිම පොඩි දෙයක්. නමුත් මේක හරි ලස්සනයි. තාම මම මේ දැන් අර සුළු කිරීම උගන්වනවා වගේ තමයි මේ කතා කරන්නේ. මේ ලොකු ක්ලාස් එකක හිතලා මැදට ගියා නම් ඔහොම කරන්නේ නැහැ නේ කවදාවත්. පොඩි උන්ට ගන්නකොට අර කරන ක්‍රමයක් තියෙනවනේ. ඒක තමයි මේ යන්නේ. ඒක අර පොඩි උන්ට කියලා විශේෂ ගණන් ගන්න නැතුව මේක ඇස්සෙම ගණන් ටිකක් අරන් තමයි මේ දඟලන්නේ. අපි අන්න අරකට ගැලපෙන අවශ්‍යතාවයක් මෙතන මේක පොදු කතාවක්නේ. මෙතන අපි හදලා ඉමුද මෙන්න මේ පොදු කතාව ඇතුලෙන් අපි අවශ්‍යතාවයක් හදලා අරකට පනිමු. හරි ලස්සනයි. එහෙම යන්න අඩිය තියෙනකොට හරි ලස්සනයි. එහෙම මෙහෙන් දැම්මත් ඕකේ ලකුණු හම්බෙනවා. කොහොම මාකින් එකේ උච්චර ලස්සනට නෑ ඕක පිළිවෙලට. උන් කෙලින්ම පටස් ගාලා උත්තරේ ගන්නවා. නමුත් අපි අර ටිකක් විධිමත්ව යන්කෝ අපි ඇඟෙන් දැනුමෙන්න මට කියනවා නේද මම අර අවශ්‍යතාවයට අර කොන්දේසි වලට එන්න මම මෙතන අවශ්‍යතාවයක් හදන්නම්. මෙන්න මේ බහුපදයේ මේකෙන් බෙදුවිට ලැබෙන ශේෂය නියතාගයක් වන බව දී ඇතනම් නියතාගයක් වෙනවා නම් මොකක්ද අවශ්‍යතාවය? එක්සල සංගුණකයයි නියතාගයයි සමාන වෙනවා නම් මොකක්ද අවශ්‍යතාවය? අන්නර මොකක්ද එකක් කරා මට මතකත් නැහැ මොකක්ද එකක් කරා කලින්. එහෙනම් දැන් එතෙන්දි කිව්වා මෙහෙම සමාන වේ මේක බව පෙන්වන්න. අවශ්‍යතාවය ලබා ගන්න විදිහ අපිට පෙන්වනවා. දැන් කියලා නැහැ. අපි හදමු එකක්. මෙන්න මේ බහුපදයේ මේකෙන් බෙදුවම ලැබෙන නියතාගයක් වන බව දී ඇත. මේක තමයි පොදුවේ ලැබෙන ශේෂය. මෙන්න මේ පොදුවේ ලැබෙන ශේෂය නියතාගයක් වෙනවාලු. මොකක්ද අවශ්‍යතාවය? මෙන්න මේක බිඳුවක් වෙන්න ඕනි. නේද? නෑ ඒක නෙමෙයි බිඳුවක් වෙන්න ඕනි. මේකයි බිඳුවක් වෙන්න ඕනි. කතාව තේරුණේ? මේක බිඳුවක් වෙන්න ඕනි. බොහෝම පහළ මට්ටමේ කතාව. ඊටාම් පහළ මට්ටමේ කතාව. මට ඕනකම තිබුණේ අතෙන්ට ගැලපෙන අවශ්‍යතාවයක් මෙතන හදලා ඒක අතෙන්ට සෙට් කරමු. හරි ලස්සනයි. එකම කිව්වේ ඕක තමයි කතන්දරේ. මේකේ මේක ගානක් අල්ලන උඩ පනිනවා කියන්න එපා. මගුලක් නෙමෙයි මේ කතා කරන්නේ. තේරුණා කියන්නේ හරි. දැන් අපි අතෙන්ට මම පොඩ හදිසුණා එතන. ඇත්තටම මම මෙතනින් හදනවා. මම අර කයින් කරනවා. හරි. ඔන්න දැන් මට මේක ආවා. මෙම ශේෂයේ මේකනේ ශේෂය. හරි. මේ ශේෂය සොයන්න කියලා දැන් මට කිව්වනේ. හරි. මෙම ශේෂයේ නියතාගයක් වන්නේ නම් මෙම ශේෂයේ නියතාගයක් වන්නේ නම් මෙන්න මේක FA ඍණ FB බෙදීම A ඍණ B සමානයි බිඳුව විය යුතුයි. හරි ලස්සනයි සිංහල. විය යුතුයි. ඒ කියන්නේ මේක හරස්සටි කරාම FA සමානයි FB විය යුතුයි. ඔන්න කතන්දරේ. පැහැදිලි කතන්දරේ. මෙන්න මේක වෙන්න ඕනේ. මෙන්න මේ දේ වෙන්න ඕන සාධාරණව නියත පදයක් විතරක් ඉතිරි වෙනවා නම් නියත පදයක් පමණක් ඉතිරි වෙනවා නම් මේ දේ වෙන්න ඕනේ. කතාව පැහැදිලි වෙනවනේ මේ දේ වෙන්න ඕන. මේ දේ වෙනවා කියන්නේ නියත පදයක් විතරයි ඉතිරි වෙන්නේ. මේ දේ වෙනවා දැන් හරි මේ පොදු කතාව. අන්න දැන් තෝරු මාර්ගකට. දැන් මෙතනින් පොදු අවශ්‍යතාවය අරගෙන දැන් අපි යමු අතෙන්ට. දැන් මෙතෙන්ට විය යුතුයි. දැන් මෙහි දැන් අපි ලියමු. දැන් මේක විය යුතුයි කියලා ලියලා fx සමාන මේකයි මේක මෙහෙම ලියලා ඕනනම් a සමානයි 2යි b සමානයි ඍණ 2 ලෙස ගනිමු. එවිට ලෙස ගනිමු. මෙතෙන්ට ඇවිල්ලා තමයි එවිට තවත් ඕනම් දිගට fx කමාවක් x වර්ග ඍණ 4න් බෙදූ විට නැත x වර්ග ඍණ 4 නෙවෙයි x වර්ග x ඍණ 2 x ධන 2 x මේ බොරු ලියන්නේ දෙකෙන් බෙදූ විට ශේෂයේ නියතකයක් පමණක් වේ නම් ඉහත ලබාගත් අවශ්‍යතාවයේ සපුරාලිය යුතුයි. කවදාවත් ඔච්චර දිගට ඕනේ නැහැ. මට මේකේ තේරුම පමණයි කියන්න ඕනේ. ඉහත ලබාගත් අවශ්‍යතාවයේ සපුරාලිය යුතුයි. එනම් f a සමානයි fb විය යුතුයි. f2 සමානයි f ඍණ 2 විය යුතුයි. ඔය මොනවත් නැතුව මේ ටික පටගර මේක ලියුවත් ලකුණු හම්බෙනවා. තේරුණා කියන්නේ මෙතනදී මට ඕන අපි අවශ්‍යතාවයක් ලබා ගත්තා ඒක අපි මෙතෙන්ට ඇතුල් කරා. අවශ්‍යතාවයක් ඒගොල්ලෝ ලබා ගන්නකොත් අපි ඒක ගත්තා ඒත් ඇතුල් කරා. ඒගොල්ලෝ අවශ්‍යතාවයක් ලබා ගන්න කිව්වේ නැත්නම් අපි අවශ්‍යතාවයක් ලබා ගන්න අපි ඒකට ඇතුල් කරා. ඒක හොඳ කතාවක්. එනම් f2 කියන්නේ කවුද? 8 ධන 2k ධන 1 සමානයි ඍණ 8 ඍණ 2k ධන 1. ඕක නේද කතාව? ඔව්. එක කොහොමත් කැපිලා යනවා. මෙතන 4k ලැබෙනවා. 4k සමානයි ඍණ 16යි. k සමාන ඍණ 4යි. පොඩි ගාණක් තමයි. බලමුකෝ දැන් ඉස්සරහට කතන්දරය. දැන් මම ඔහොම ගණන් හදනකොට මෙහෙම ඒව ඕන තරම් තියෙනවා. විභාගන ටික හදනකොට බලමු. අපි බලෙන් අවශ්‍යතාවය අරගෙන අපි ඒකට ඇතුල් කරනවා. මම මේකෙන් දැන් ගණන් හදනවා විභාගන. අවිල නැත්නම් මම ඕක හදන්නේ නැහැ නේ. බුරුවට මම කෑ ගහන්නේ නැහැ නේ මෙතන.
ඕක තමයි කතාව. තේරුණා කින්දේ හරි. එතන ඒක වෙන්න ඕන. හරි බලමු අපි තව එකකට යමුකෝ. හරි අපි තව ගානකට ගිහින් බලමු ශනිකව මේ අන්තිම දශමයන්නේ තව ගණන් දෙකක් තුනක් එකක් දෙකක් වගේ හදලා අපි පනිමු කෙලින්ම සාධක ප්‍රමේයට. හරි ලියමු මේක බලමු. px යන x බහුපස්විතය px යන x බහුපස්විතය x ඍණ ඇල්ෆා වරක් x ඍණ බීටා වලින් බෙදූ විට ලැබෙන ශේෂය සොයන්න. වලින් බෙදූ විට ලැබෙන ශේෂය සොයන්න. එනයින් x4 ධන ax ධන b x4 ධන ax ධන b යන්න x ඍණ 1 වරක් x ධන 2කින් බෙදූ විට ලැබෙන ශේෂය 2x ඍණ 3 නම් 2x ඍණ 3 නම් a b සොයන්න. සිම්පල් a b සොයන්න. a b සොයන්න. එතකොට හරි. ලොකු ගාණක් වෙන්න විදිහක් නැති නිසා අපි වෙලාවත් ඉදිරි ගන්න ඕන නිසා දැන් තනියෙන් ඕනනම් ආයෙසරයක් අර පරණ විදිහට ගිහිල්ලා ඒ ශේෂය හොයා ගන්න ඕන. අපි ශේෂය හොයාගමු. දැන් ගාන ටිකක් මම අපි ඔක්කොම එකට හදාගෙන යමු. සංකේත වලින් ටිකක් අමුතු විදිහට තියෙන්නේ. මම ඉස්සෙල්ලා මෙහෙම කරන්නම්කෝ. මම සම්පූර්ණ ගාන අපි අයින් කරලා මෙහෙම කතාවක් ගෙමු. මේක බෙදුවම ලැබෙන ශේෂය. ඇත්තටම ඔය එන ශේෂය මතකද? මෙන්න මේ px බහුපදයේ මේකෙන් බෙදුවම ලැබෙන ශේෂය ෂුවර් එකටම කොහොමද වෙන්න ඕන? මතකද මේක? p ඇල්ෆා ඍණ p බීටා. ඔන්න ඕක නේද ශේෂය? බෙදීම ඇල්ෆා ඍණ බීටා. මේකෙන් නේද බෙදන්නේ? මෙන්න මේකයි x. මතකද මේ කතාව? ඔව්. ධන ඊළඟට ආවේ ඇල්ෆා f බීටා නේද? අපි කලින් ගත්තන එක ඇල්ෆා f බීටා නේ. ඇල්ෆා f බීටා. ඇල්ෆා p බීටා ඍණ බීටා p ඇල්ෆා. බෙදීම ඇල්ෆා ඍණ බීටා. මේකට ඉරි ගහ ගන්න බැරි වෙන්න බෑ. ඉතින් මේක බැරි නම් මේක කරන්න බෑනේ. ඕක තමයි ශේෂය. මේ කතාව හරි නේද? හරි. ශේෂය සොයන්න. හරි ලස්සනයි. දැන් එනයින් මෙන්න මේක යන්න මෙන්න මේකෙන් බෙදූ විට ලැබෙන ශේෂය මෙහෙමනම් ab සොයන්න. මට හිතා ගන්නත් බෑ ඒක. මෙන්න මේක මේකෙන් බෙදූ විට ලැබෙන ශේෂය දීලා තියෙනවා මට. එතකොට මෙන්න මේක යන්න මෙන්න මේකෙන් බෙදූ විට ලැබෙන ශේෂය. දැන් අර අවශ්‍යතාවයක් ගැනීමක් නෙවෙයි කියන්නේ. ලැබිච්ච මොකක්ද එකක් මට කියන්නේ ලොකු පැහැදිලිකමක් නම් මට නෑ හැබැයි. අපි දැන් කතා කරොත් අපි උඩ කරේ මොකද්ද? px කියන බහුපදය මේකෙන් බෙදුවම ශේෂය නේද අපි හිව්වේ? ඔව්. දැන් කියනවා නේද මේක යන්න මේකෙන් බෙදුවම ශේෂය සොයන්න කියලා නම් නෙමෙයි කියන්නේ. ශේෂය දීලා තිනවා. නමුත් පොඩි ගතියකුත් තියෙනවා. එහෙමනම් අර උඩ එක මේකට සම්බන්ධ කරවන්න බැරිද? පුළුවන්. අපි ඔක්කොටම තේරෙනවා. අපි ගමු px කියලා යෝජනාවකින් ගියමු කවුද? px කියලා ගමු මට x4 ධන ax ධන b. සාධාරණද? ඔව්. ඊළඟට මම ගන්නම් ඇල්ෆා කියන්නේ කීයද? ඇල්ෆා කියන්නේ 1යි බීටා සමානයි ඍණ 2යි ලෙස ගමු. මේ කතන්දරේ හරි නේද? මෙහෙම ලෙස ගනිමු. එතකොට ඇත්තම යථාර්ථය px මේක නම් ඇල්ෆා මේක නම් බීටා මේක නම් මේ උඩ අපි හදලා තියෙන්නේ කවුද? px කියන බහුපදය x ඍණ ඇල්ෆා වරක් x ඍණ බීටාගෙන් බෙදුවම ලැබෙන ශේෂය තමයි අපි අර උඩ හොයලා තියෙන්නේ. එහෙමනම් මෙන්න මේකෙන් බෙදුවම ලැබෙන ශේෂයත් ඒ විදිහටම වෙන්න ඕන. කතාව තේරෙන්න ඕන. හරි. මෙහෙම ලෙස ගනිමු. එවිට ටිකක් පිළිවෙලියොත් px කමාවක් x ඍණ 1 වරක් x ධන 2 අල්නයන්ක් බෙදූ විට ලැබෙන ශේෂය ඉහත සාධනයට අනුව අන්න හරි ලස්සන. ඉහත සාධනයට අනුව p ඇල්ෆා කියන්නේ p1 මේ p1 ඍණ p ඍණ 2 බෙදීම 1 ඍණ 2. මොකද මම කියන දේ හරිද කතාව? හරි. මෙන්න මේකයි x ධන ඇල්ෆා කියන්නේ කීයද? 1යි p ඍණ 2 ඍණ 2යි p1 බෙදීම 1 ඍණ 2 වේ. ඇත්ත නේද කතාව? හරි. ඔන්න ඔහම ගන්න බැරිද මට මම දන්න මගේ අර තියරියට අනුව මෙහෙම ගන්න පුළුවන්. මේක කවුදෝ වෙනමක් කියනවා ඒක වෙන කතාවක්. ඒ කියන්නේ ඇත්තම කතාව p1 ඍණ
p ඍණ 2 බෙදීම 3 මේක හරි නේද? හරි. මේකයි x. ධන මෙතන එනවා කවුද? p ඍණ 2 ධන 2යි p 1 බෙදීම 3. මෙන්න මේක වේ. මේ මොකක්ද කියන එක අපේ ඇඟේ තියෙන්න ඕන. ඇත්තටම කවුද මේ? මේ තියෙන්නේ px එකව x ඍණ 1 x ධන දෙකෙන් බෙදුවම ලැබෙන ශේෂය ලැබෙන ක්‍රමය. ඒතර ඇත්තටම මෙතන කවුද? ඔව් මේක තමයි ශේෂය. අපේ තියරියට අපි හදපු තියරියට යනවා ඕකයි ශේෂය. හැබැයි මේක කාට සමාන වෙලාද? මේක සමාන වෙලා තියෙනවා කාටද? මේක ඒගොල්ලෝ කියනවා මේ ශේෂය 2x ඍණ 3ට සමානයිලු. මේක 2x ඍණ 3ට සමානලු. මෙන්න මේක තමයි තියරියට අනුව ශේෂය. මේකට සමානයිලු. එහෙනම් කෙලින්ම මට මේක සමාන මේක වේ. ඒ කියන්නේ මෙතන මේ තියෙන අපිට ලැබිච්ච ශේෂය ඒ අපිට සාධාරණව ලැබිච්ච ශේෂය x වල සංගුණකේ මේක. ඒක සමාන වෙන්න ඕනේ මේකට. නියත පදයාරක ඒක සමාන මේකට. තේරුණානේ කියන්නේ මොකද්ද කියලා? බොහෝම ලස්සන පොඩි සම්බන්ධ දෙකක් ගන්න පුළුවන්. මෙම ශේෂය දැන් කෙලින්ම ඇත්තම යථාර්ථය මම කිව්වා බහුපද දෙකක් සමාන නම් ලොකු වැඩක් කරගන්න පුළුවන් කියලා. ඒක තමයි මෙතනක් තියෙන්නේ. අන්න අර ලැබිච්ච එකම තමයි මෙතන තියෙන්නේ. අර ශේෂයම තමයි මෙතන තියෙන්නේ. එහෙමනම් ඒ දෙන සමානයි කියන්නේ සියලු සජාතීය පද සංගුණක සමාන වෙන්න ඕනේ. ශේෂය මේක වේ. එනම් මෙම ශේෂය නැත්නම් මෙම ශේෂය 2x ඍණ 3 නිසා මෙම ශේෂය 2x ඍණ 3 නිසා මෙන්න මෙහෙම එකක් ගන්න බැරිද? මෙන්න මේක බෙදීම 3 කියලා කියන්නේ 2යි. මට තව ගන්න බැරිද? p ඍණ 2 ධන 2යි p 1 බෙදීම 3 සමානයි ඍණ 3යි කියලා සම්බන්ධයක් ගන්න බැරිද? මෙන්න මෙහෙම දෙයක් ගන්න පුළුවන් නේද? බොහොම ලේසි. ඊටාම පැහැදිලිව බොහොම ලේසි මට මේක ගන්න පුළුවන්. ඇත්තම කතාව තවත් මට ඕන නම් පුළුවන් මෙහෙමත් කරන්න. එනම් p 1 ඍණ p ඍණ 2 සමානයි 6යි. තව ගන්න පුළුවන් p ඍණ 2 ධන 2යි p 1 සමානයි 9යි කියලා. කියපු දේ තේරෙනවනේ. මෙන්න මේ වගේ විශේෂ ලක්ෂණිකුත් පවතිනවා. අර වගේ විශේෂ ලක්ෂණිකුත් පවතිනවා. ගානේ මගෙන් අහන්නේ a b එක වෙන කතාවක්. මටත් ඉතින් ලොකු දෙයක් තේරෙන්නේ නැහැ. ඔය කියන දෙයට ඇතුල් කරා විතරයි මටත් තේරෙන්නේ. ඕකනේ අපි හැම එකම කරන්න ඕන. හරි. එහෙමනම් දැන් කතන්දරය මටත් ලොකු දෙයක් පැහැදිලි නැති නිසා බොරුවට දැන් හැබැයි මේවට ආදේශ කරාට නම් කමන්නේ නැහැ වගේ ගතියක් මට තියෙනවා. ලාවට මට එහෙම දෙයක් ඕන නම් තේරෙනවා. හැබැයි මේකේ ඕන නම් මෙහෙම දෙයක්ත් පුළුවන්. තව මෙහෙම ලස්සන දෙයක්ත් කරන්න පුළුවන්. මොකද්ද ලස්සන දෙය කිව්වොත් මට මේකෙන් ඇත්තටම මෙන්න මේක එකතු කරලා එහෙම දැම්මොත් මේක 1යි 2යි කියලා මෙයාව කැපිලා ගිහින් p එක හොයාගන්නත් පුළුවන්. අවශ්‍ය නම් මට p එක හොයාගන්නත් පුළුවන්. කියපු දේ තේරෙනවනේ. නැත්තම් මට දැන් මම මෙහෙම දෙයක් මටත් හිතාගන්න බෑ එතන කොහොමද හරියටම වෙන්න ඕනේ කියලා. මම දැනට මේක 1 කියන්නම්කෝ. මම මේක 2 කියන්නම්. මම මෙහෙමත් කරන්න. මම නිදහසේ මේ පැත්තෙන් p එක හොයාගන්නද ඇත්තටම. p එක කියන්නේ කවුද? px කියන්නේ කවුද? px මම දන්නවා. px දැනස p1 කියන්නේ කවුද? 1 ධන a ධන b. මොකද කියන්නේ ඔව් නේද? කවුද p ඍණ 2 කියන්නේ? ඔව් p ඍණ 2 කියන්නේ 16 ඍණ 2යි a ධන b නේද? ඔව්. මේ කතන්දරේ හරි නේද? හරි. දැන් අපිට තියෙනව නේද ඕනනම් p1 ඍණ p2 6යි කියලා කියනව නේද? p මේක හරි ලස්සන මේ p1 ඍණ p2 p1 ඍණ p ඍණ 2 යගේ 6යි කියනවා. කොහෙන්දෝ දත්තයක් ඇවිල්ලා මට තේරෙන්නේ නැහැ කොහෙන් හරි මොකක් හරි එකක් වුණා. මොකක්ද උනේ කියලා මටත් පැහැදිලි නැහැ. මෙන්න ලැබිච්ච පොදු ශේෂය ඒක මේකට සමාන නිසා මේකයි අරකයි. මේක ඇතුලේ මේක ගත්තා මේක ඇතුලේ මේක ගත්තා. මෙයාව ඕන්නම් මට අතනින් හොයාගන්න පුළුවන්. මෙයාව ඕන්නම් මට අතනින් හොයාගන්න පුළුවන්. දැන් ඇත්තටම ඒක දිහා බලාගෙන මට ඕන්නම් මේකට ආදේශ කරන්නත් පුළුවන්. ලේසියෙම මේ p1 කරන p2 කවුද අන්න අරක දිහා බැලුවොත් දෙක අඩු කරන මරුනේ. දෙක අඩු කරන මරු. b කැපිලා ගිහින් හරි ලස්සනට එනවා ඍණ 15 ධන 3යි. මේ තියෙන්නේ ඍණ 15 ධන 3යි a සමානයි 6යි. මෙන්න කතාව මරු කතාව. එහෙනම් 3යි a සමානයි කවුද? 21යි. a සමානයි 7යි. නිකම්. a සමානයි 7යි. කිසිම විශේෂයක් නැතුව. තේරෙන කතන්දරේ හරි බොහෝම සරල සිද්ධියක්. බොහොම සරල සිද්ධියක් කියපු දේ තේරෙන්න ඕන. ඊටාම සරලව මොකක්ද උනේ කියලා මට තේරෙන්නේ නැහැ. මෙන්න මේක මං අතනින් හොයාගත්තා. ඒක කතාවෙන් අර p එක වෙනම ලියලා p ඍණ 2 වෙනම ලියලා ඒකෙන් කෙලිම ආදේශ කරා මෙතෙන්ට. ඒ ආදේශ කරන තැන් ඔය පැටලෙනවා කියන්නේ කෙලිම අර දෙකක් අඩු කරගන්න එකතු කරගන්න බෑ කියන එක. අඩු කරනකොට දේන පිළ ලකුණු මාරු වෙනවනේ. p එක කරන p ඍණ 2 කියන්නේ අර දෙක අඩු කරා නම් හරි. මෙතනින් එනවා මේක. හරි. දැන් තව එකක්. දැන් ඇත්තම කතන්දරේ මෙතෙන්ට යන්න ඕනේ. මෙතෙන්ට යන්න දැන් b නේ හොයන්න ඕනේ. මම මෙහෙමත් මට හිතෙනවා. මේක කෙලින්ම අර ටික මේකට දැම්මත් නම් අවුලක් නැහැ. මම තවත් නිකන් මෝඩ ක්‍රමයක් කියන්නද? මම 1යි 2යි ඕනනම් එකතු කරන්නද? හරි ලස්සනට. 1යි 2යි මම එකතු කරන්නද? මොනවා හරි ගැටයක් නේ ගහන්න ඕන.
මම 1යි 2යි එකතු කරනවා. එතකොට පේනවද මේක කැපෙනවා කියලා? එතකොට පේනවා 3p එක එනවා කියලා තේරෙනවද? ඒක එනවා කියලා තේරෙනවද 15යි කියලා? තේරෙනවද p එක කියන්නේ 5යි කියලා? ඕනනම් ඔහම ගන්නත් පුළුවන් නේද? ඇත්තටම p එක කවුද? අන්න අතන තියෙනවා. p එක කියන්නේ කවුද? p එක කියන්නේ 1 ධන a කියන්නේ 7 ධන b සමානයි 5යි. කියපු දේ තේරෙනවනේ හරි. එහෙමනම් b සමානයි මෙන්න එනවා ඍණ 3යි කියලා. කොහෙන් හරි කමන්නේ. මෙතෙන්ට ආය ආදේශ කරත් කමන්නේ. ඕන දෙයක්. කතාව පැහැදිලි කිව්දේ තනිකරම බොරු සිද්ධියක්. ඒක මහ ලොකු කතාවක් නෙමෙයි. අර තනියෙන්මයි මේක තේරුම් ගන්න ඕන. සාධාරණ එකක් අරන් ඒකට ඈඳන එක. එතකොට සාධාරණ එකාගේ හැසිරීම මෙහෙමයි. මෙන්න මේ වෙලාවේ මෙහෙම දෙයක් වෙනවා. එහෙනම් ඒකට ගැලපෙන්න මේ මෙතන සිද්ධ වෙන විශේෂත්වයට ගැලපෙන්න අතන පොඩි නීතියක් හදාගෙන ඒ දෙක ඈඳවනවා. මේක හුරු වෙන්න ඕනේ. ඔතන ඔච්චර මම ඕක දඟලන්නේ මොකද පොඩි ගානක් නිසා නෙවෙයි. අතරම ශේෂ ප්‍රමේයට නම් මම ඔච්චර දඟලන්නේ නැහැ. මේක ඉස්සරහට දිගටම ඕන. ඝර්ෂණය පෙරලීමට නොලිසීමට ඊළඟට බුරුත්ත කේන්ද්‍රය අර සිරස් පැවතීමට යරවා මේවා ගණන් ගොඩක ඉන්නේ හොඳට තියෙනවා. මට හොඳට මතකයි අර මේ ළඟ කාලෙත් දෙන්නේ හද ඉවරන විතරනේ අර මේක මෙහෙම තිබ්බම පෙරලෙන්නේ නැති බව පෙන්වන්න. ඒතකොට කෙලිම අර උඩ අවශ්‍යතාවය සපුරන බව පෙන්වන්න ඕනේ. උඩින් අපිට පොදු අවශ්‍යතාවයක් දෙනවා. ඊට පස්සේ කෙලින්ම L සමානයි 2යි 1 කිහිම ගණනක් තිබුණා. කෙලින්ම ඒව ටික ආදේශ කරලා කියන්න ඕනේ මෙන්න මේක මෙහෙම වෙන්නේ නැහැ කියලා. හොඳ ගණන් තෝගයක් තිබුණා. අවශ්‍යතාවයක් අරගෙන ඒක සැපිරනවා කියන එක හරි ලස්සනයි. ඒතර ඕන AB තමයි මගෙන් අහන්නේ. කියපු දේ පැහැදිලි වෙන්න ඕන. කොහොමත් මම මේක විභාග ගණන් ටික හදනවා. විභාග ගණන් ටික හදනවා සම්පූර්ණයෙන්. ඒ හදනකොට ඊට බලමු. දැනට මම හිතනවා ඇති කියලා. එතන ඇති නෙමෙයි මේ ටික ඇති කියලා හිතනවා. ඒ අවශ්‍යතාවයක් ලබාගෙන ඉස්සරහට යනවා කියන එක අපි තව වෙනස් රටාවකට බැහැලා ඒක ඉවර කරලා සාධක ප්‍රමේයකින් මේක අද ඉවරයක් කරමු. ඉවරයක් කරලා අපි අනිත් එකට යමු. ඕක තමයි මෙතන කතන්දරේ. හරි අපි යමු ඊළඟට දැන් ඇත්තටම කතන්දරේ ශේෂ ප්‍රමේය එන ගාන සාධක ප්‍රමේය විහිළුවක්. ශේෂ ප්‍රමේය ගානේ කොටස් 3යි කියලා මම එදා කිව්වනේ. එකක් තමයි මොකද්ද? කෙලින්ම ශේෂ ප්‍රමේයම විතරයි. සරල ගණන් ටිකක් අපි හැදුවා. ඊළඟ කතාව අපි කතා කරා ශේෂ ප්‍රමේය දාන්න පුළුවන් තැනයි ශේෂ ප්‍රමේය දාන්න බැරි තැනයි. ඒක කතා කරා. දැන් මේ අන්තිමට හදපු කිසිම තැනක ශේෂ ප්‍රමේයක් පාවිච්චි වුන්නේ නැහැ. පාඩම ශේෂ ප්‍රමේය වුණාට ඇත්තටම අන්තිමට හදපු කිසිම තැනක ශේෂ ප්‍රමේයක් පාවිච්චි වුන්නේ නැහැ. ශේෂ ප්‍රමේය දාන්න නම් 100%ක්ම වෙන්න ඕන මොකද්ද? රේඛීය වලින් බෙදෙන්න ඕනේ. එහෙම එකක් උනේ නැහැ ඔය කොහෙවත්. වර්ගයකින් බෙදුනේ. ඒ කියන්නේ හරියන්නේ නැහැ ඒක. කොහොමද හරියන්නේ නැහැ. කියපු දේ තේරෙනවනේ. හරි. එතකොට දැන් එන අන්තිම ගණන් ටික ආවේ කොහොමද? ශේෂ ප්‍රමේයක් ලං කරන්නවත් බෑ. ශේෂ ප්‍රමේය ගැන පාඩම තිබ්බට එහෙම එකක් ලං කරන්න බෑ. වෙනස දකින්න ඕන හොඳට. විභාග ගණන් ටිකදී බලමු. එතකොට මම ඒකට ගැලපෙන තව එක පොඩි ගානක් හදනවා. ඒකල මම ඒක නතර කරලා සාධක ප්‍රමේයට යනවා. සාධක ප්‍රමේය කියන්නේ ගණන් නෙවෙයිනේ ක්‍රමයක්නේ. ගණන් කීපයක් හදලා ක්‍රමයේ පෙන්නලා එතනින් ගණන් වටපිටාවක් හදමු හොඳට. ඒකල පාඩම 100%ක් ඉවර කරමු. කොහොමත් PO වලින් අපි ඊළඟ වර්ගජ සමීකරණ පටන් ගමු. මේකේ ගණන් ටික යන ගම. ඔහොම තමයි වෙන්න ඕනේ. දැන් පටපට කරලා ඒකත් ඉවර කරමු. මේ ටික ඉවර කරගත්තම අපිට හරි ලේසි. ආවට පස්සේ ප්‍රධාන පාඩම් වලින් අපි සෙට් වෙමු. දැන් ඉක්මනට ඕක ප්‍රශ්නේ විසඳෙන්නේ. කියලා බලමුකෝ. හරි. ලියමු තව විශේෂ පොඩි මෝඩ ගානක්. ලියමු ඉක්මනට ගානක්. කොහෙටවත් නැති ගානක්. මේ මම නිකන් හිතලා ගත්ත ගානක්. AX ඝනය ධන BX වර්ගය ධන CX ධන D යන බහුපදය මම නිකන් හිතනවා මේ ගාන පොඩි ගානක් හදන්න මෙතන. යන බහුපදය x වර්ග ධන k x වර්ග ධන k අල් වරහන් කළා ඕන නම් අල් නෑනක් මේකෙන් වරද k විශාලයි බිඳුවයි බෙදූ විට ලැබෙන ශේෂය x නිකම් x විතර දාමු ශේෂය x වන බව දී ඇත. AD සමානයි B වරක් C ඍණ 1 බව පෙන්වන්න. හරි. එතකොට කරන්න එපා මොනවත්. මට මෙතන පොඩි මේකේ දැන් මෙතනින් ඉදිරියට කිසිම ශේෂ ප්‍රමේය සාධක ප්‍රමේය සම්බන්ධ ගානක් බැරි වෙන්න බෑ කියලා ගානක් ඇහුවොත් මම මේ දක්වා කියපු තියරි වලින් අනිවාර්යයෙන්ම ගාන හදලා පෙන්නනවා. මොනවත්ම කරන්න දෙයක් තියෙන්න හේතුවක් නැහැ. ඊටාම පහළට දාලා කතා කරගන්න ඕන ප්‍රශ්නයක් තියෙන්නම බෑ. බලමුකෝ අපි ප්‍රශ්නයක් එනවද කියලා. දැන් මෙන්න මේකයි කතාව. ශේෂ ප්‍රමේයක් දාන්න පුළුවන් නම් බොහොම සරලව ශේෂ ප්‍රමේය ශනිකව දාන්න ඕන. හැබැයි ගාන දිහා බලනකොට ශනිකව තේරෙන්න ඕනේ මේකට කවදාවත් ශේෂ ප්‍රමේය දාන්න බෑ. හේතුව ඇත්තටම තනි හේතුවයි තියෙන එක හේතුවයි තියෙන්නේ වර්ග වලින්
තියෙන තැනකට වර්ගජ වලින් බෙදෙන තැනකට කවදාවත් ශේෂ ප්‍රමේය දාන්න බෑනේ. කියන්නේ කොහොමත් මේකට ශේෂ ප්‍රමේය දාන්න බෑ. හැබැයි අපි දන්නවා ශේෂ ප්‍රමේය දාන්න බැරි වුණාට මෙන්න මේ වගේ x වර්ග ඍණ 9න් වගේ බෙදෙන කතාවක් තිබුණොත් මෙන්න මෙහෙම එකක් ලියලා මේක x ඍණ 3 x ධන 3 තව gx එකක් දාලා මෙතෙන්ටත් මොනවා හරි දාලා මෙන්න මේ gx නැති වෙන්න වැඩ කරා නේද අපි? ඔව් නේද? ඔව්. ඒක ඇත්තටම කරා. අපිට ඒක කරන්න පුළුවන් නේද? ඒක තමයි අපි කරේ දැන් කලින් ගණන් වල. ඒක හරි. මම ඒකත් ඔළුවේ තියාගෙනත් කතා කරන්නම්කො මෙහෙම. අපි මේක සාමාන්‍ය ගානක් වශයෙන්ම දකිමුකෝ. මම මේ ගාන ක්‍රම දෙකකට හදනවා. ක්‍රම දෙකකට මම මේ ගාන හදනවා. මට ඕනකම තියෙනවා මෙතනදී මේ අර හොඳට ශේෂ ප්‍රමේය කියන එක හරහා ශේෂ ප්‍රමේය දාන්න බැරි තැනුත් හොඳට පැහැදිලි කරන්න. දැන් මෙන්න මේකේ තේරුම මේකෙන් නේද බෙදන්නේ? අපි දැන් ඇල්ගොරිතම් අපිට තේරෙනවානේ. මේක බෙදන්නේ මේකේ. ලැබිලා නේද ඉතිරි වෙන්නේ? එහෙමනම් ලැබෙන ශේෂයක් දීලා තියෙනව නේද? මට මේක මෙහෙම ලියන්න බැරිද? ax වල ඝණය ධන bx වල වර්ගය ධන cx ධන d. පාඩමේ අන්තිම නිසා මෙහෙම ලියා ගන්න එක තේරෙන්න ඕනි. මෙහෙම ලියා ගන්න එක තේරෙන්න ඕනි. මේක නම් තේරෙන්න ඕන ඇත්තටම. ඕ නේද? ටිකක් විතර පැටලෙනවනේ. එහෙනම් කොක්ක ගැහුවනම් හරි. කොක්ක ගැහුවනම් මේකෙන් තේරෙනවා. ඒ කොක්කේ හරහා එන එක තමයි මේ තියෙන්නේ. දැන් මම බලනවා මේකට ශේෂ ප්‍රමේය පුළුව කොහෙත්ම බෑ. ශේෂ ප්‍රමේය බැරි නම් කොක්ක ගහලා සම්බන්ධ ලියනවා. ලියලා බොරුවට try කරනවා. දැන් මේක try කරනකොට කරන්න ඕන බරපතල දේ තමයි gx නැති වෙන්න වැඩ කිරීම. gx නැති වෙන්න වැඩ කිරීම තමයි කළ යුත්තේ. ඇයි මේ මෝඩ කතාව gx මමනේ දාගත්තේ. ඒතර abcd දන්නෙත් නෑ abcd සම්බන්ධ යන ගානේ හොයන්න තියෙන්නේ. ගානේ දීලා තියෙන්නේ. එහෙනම් ඒක දන්නවා වගේ. කතාව තේරෙන්න ඕනේ. gx නැති වෙන්න වැඩ කරන්න මොකද්ද මම කරන්න ඕනේ? මෙතෙන්ට අගයන් ආදේශ කරලා gx නැති කරගන්න ඕනේ. නැති කරගන්න දාන්න අගයක් නැහැ. ඔන්න කතාව. දාන්න අගයක් නැහැ. දානවා නම් දාන්න වෙන්නේ x වර්ගද. මෙතන ඍණ 9 තිබුණා නම් අන්න x ඍණ 3 x ධන 3 දැම්ම කැපෙන්න දැම්ම. මරු කතාව. x වර්ග ඍණ 1 තිබ්බනම් ධන 1 ඍණ 1 දැම්ම වැඩේ කොට ගියා. මතක නේද කතාව? දැන් එහෙම එකක් කරන්න බෑ. මම ඒකයි බැරි ගාණක් ගත්තේ එතන. කියපු දේ පැහැදිලි වෙන්න ඕනේ. දැන් එතකොට මම දානවා නම් දාන්න වෙන්නේ x වර්ග ධන k සමානයි බිඳුව වනාගේ කියන්නේ x වර්ග සමානයි ඍණ k x සමානයි ධන හෝ ඍණ වර්ගමූල ඍණ k. මේක අතාත්තික සංඛ්‍යාවකුත් වෙනවා. මේක අතාත්තික සංඛ්‍යාවක් වෙනවා. මොකද හේතුව කිව්වොත් k ධනාගයක්. ධන සංඛ්‍යාවක ඍණ කියන්නේ ඍණේ වර්ගමූලය අතාත්තිකයි. ප්‍රශ්නකුත් වෙනවා. ඒ කියන්නේ ඒව හරියන්නේ නැහැ. එහෙනම් ඒ ආදේශ කිරීම හරියන්නේ නැහැ. අන්න මම මරු කතාවක් අහනවා. ආදේශ කිරීම දැන් හරියන්නේ නැහැ නේද? මෙන්න මේ සියුම් ටික ග්‍රහණය කරගත්තා නම් හරි. හොඳට ඔය නෝට් එක කරන් පියවරෙන් පියවර රයිට් මෙන්න ගණන් රටාව මේක මම රටා කිකී කඩ කරේ නේ. ඒක විහිළුවක් වෙනවා නිකන් මෝඩ කතාවක් වෙනවනේ. මේ රටාව මෙහෙමයි මේ රටාව මෙහෙමයි. එහෙම කරන්නේ නැහැ කවුරුත් මේ මැස් කරන එකේ. තමන් ඒක තේරුම් ගන්න දැනගන්න ඕන. දැන් මගේ අරමුණ නම් gx නැති වෙන්න වැඩ කිරීම තමයි. gx නැති කරගන්න බැරි ප්‍රශ්නයක් තමයි මම ඉන්නේ හිර වෙලා. මට තේරෙන්නෙත් නෑ වගේ. ක්‍රම දෙකකින් හැබැයි මං හදනවා. මං ආයෙ ගානේ මුලට යනවා. මෙන්න මේ මොකක්ද මඟුල x වර්ග ධන k වලින් බෙදුවම ලැබෙන ශේෂය දීලා තියෙනවා. ඔක්කොම පැත්තකින් තියලා හරි ලස්සන කතාවක්. ඔක්කොම පැත්තකින් තියලා මේකෙන් බෙදමුකෝ අපි. එහෙම බෙදන්නත් පුළුවන්ද? ඇයි බැරි දීර්ඝ බෙදීම. දීර්ඝ බෙදීම පාවිච්චි කරනකොට කිසිම ගේමක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. බෙදමු. බෙදලා එන ශේෂය බලමු. ඒ ශේෂය අපිට එනවනේ ශේෂය. ඒක එක්ස්ට්‍රා සමාන කරමු. නිකම්ම කොට. බෙදීමේ ක්‍රමය පුළුවන්ද? කිසිම බයක් නැතුව පුළුවන්. මේ ළඟ කාලේ බෙදීමේ ක්‍රමය දැම්මද? හොඳට දැම්මා. 2019 ගානේ බෙදීම දාලා තිබ්බා. 2019 ගාන මම විශේෂ ක්‍රමයකට හදනවා. ඒක තමයි ඒ වගේ වෙනවා කියන්නම්. 2019 ගානේ හොඳට බෙදලා තිනවා. ඔය බොරුවට එහෙම කිව්ව නෙමෙයි බලන්න පුළුවන්. 2020 නෙමෙයි 2019 20 මට මතක නැහැ. ගාන බෙදන්න එකක් තිබුණා කියලා බලන්න. එච්චරම 2019 බෙදන්න තිබුණා. පැහැදිලිව බෙදලා තිබුණා. හොඳට බෙදලා තිබුණා. ඒ කියන්නේ බෙදන්න පුළුවන් ගේම. ඒ කියන්නේ බෙදීම ඉගවන්නන්නේ. හරි. එහෙනම් මම කියන්නම්. බෙදලා අපිට එන ශේෂය ගමු. ඒක එක්ස්ට්‍රා සමාන කරමු. හරි ලස්සන කතාවක්. මම එන යන්නම් කෙලින් මම මේ පැත්තකින් බෙදන්නම්කෝ. දැන් මේ කතාවේ මෙන්න මෙහෙම නේද බෙදීමෙන්න ඕනේ. ax ඝනය ධන bx වර්ගය ධන cx ධන d. ඇයි මං කලින් ගණන් වලට බෙදන්න යන්නේ නැතුව මෙතෙන්ට බෙදන්න යන්නේ? මෙන්න මෙතන අර මේකව සීන් කරගන්න බැරි නිසා තමයි මම ඒක try කරන්නේ. තේරෙන කතාව මූමට 7-5ක වැඩක් නැහැ නේ. මේකව නැති කරගන්න ඕනේ. මූ නැති කරගන්න බෑ. මම හිර වෙනවා. ආදේශ කරන්න බෑනේ. ඒ නිසා මම වෙන ක්‍රමයකටම යන්න ගියා. ඒක වශයෙන් මම ගත්තා ශේෂය දීලා තියෙනවනේ. මට පුළුවන් මේකෙන් බෙදුවම ශේෂය අර මෙහෙම ලියලිය දඟලන්න නැතුව මට බෙදන්නත් පුළුවන් නේ. අන්න මම බෙදන්න යනවා. දැන් මේක බෙදමු කාගෙන්ද? x වර්ග ධන k වලින්. එතකොට මට එනවා මෙන්න මේකට මේ වගේ ඒවා. මට තේරෙන්නේ නැහැ ඒක. මතකත් නැහැ කොහෙද? මෙතන වැඩි මේ කාට මෙතන වැඩි මේ කේවා. ax ඝනයට x වර්ගය ඒවා. මතක නෑනේ යකෝ. ax ඝනය අරන් x වර්ගෙන් බෙදුවා නම් හරි. මොකක්ද එන්නේ? ax ඉන්නේ. දාන්න ඕන මෙතෙන්ට. මතකනේ කතන්දරේ ax. ಗುಣ කරමු. අන්න එනවා ax ඝනය.
මේකේ මේ ගුණ කරමු. අන්න එනවා මරුවට ඒකේ x එකක් එනවා එල. දැන් අඩු කරමු. තේරුණාද කතන්දරේ? හරි. දැන් අඩු කරොත් මූට මෙතන එනවා bx වර්ගය. මේක සීන් වෙන්නේ. මේක කැපෙනවනේ. හරි. ධන මෙතන එනවා c ඍණ ඒකේ x එකක් එනවා. අන්න මරු. ධන d එනවා. තේරුණා කතන්දරේ? හරි. තව බෙදන්න පුළුවන්. bx වර්ගයට x ධන b ධන b ධන b. ධන b කියන්නේ bx වර්ගය. ධන k ධන kb. ඔව් kb නේ. kb ඔව් kb. කියපු දේ පැහැදිලි. අඩු කරමු අපි. අඩු කරොත් එනවා c ඍණ akx ධන d ඍණ kb. ඔන්න ඔහොම එකක් එනවා. මේ තියෙන්නේ මට ආපු ශේෂය. ඔන්න මට ආපු ශේෂය. හැබැයි මේ ශේෂය කවුරු කියලා කියනවද? මේ ශේෂය x වේ කියලා කියනවා. මේ ශේෂය මෙහෙම තිබුණට මේකයි x ලු. මේක x මේ කිලින්ම මේක සමානු x ට. ඒ කියන්නේ මේ කැලේ කීයක් වෙන්න ඕනද? බිඳුවක් වෙන්න ඕනේ. මේ කැලේ කීයක් වෙන්න ඕනද? එකක් වෙන්න ඕනේ. මේ තියෙන එක x නම් මම මෙහෙම ගන්නම්. px ධන q කියන්නේ 5යිලු. මේක 5ට සමාන නම් p බිඳුවක් වෙන්න ඕනේ, q 5ක් වෙන්න ඕනේ. මේක 8යි x ලු. එහෙනම් p 8ක් වෙන්න ඕනේ, q බිඳුවක් වෙන්න ඕනේ. කියපු දේ තේරෙනවද කියන්නේ? මේක 2යි x ඍණ 1යි. එහෙනම් මේක 2 වෙන්න ඕනේ, මේක ඍණ 1 වෙන්න ඕනේ. මේ කොටස මේ ප්‍රකාශනයේ අරකට සමාන වෙන්න ඕනේ. එහෙනම් අනුරූප සංගුණක සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙම ශේෂය ශුන්‍ය නිසා x නිසා නේ. මෙම ශේෂය x නිසා මට ලියන්න මෙම ශේෂය x නිසා මෙන්න එනවා ශේෂය. මේනේ ශේෂය. මෙම ශේෂය x නිසා c ඍණ ak සමානයි 1යි. නැත්නම් මේක සමාන වෙනවා කෙලින්ම x ට. හා අනිත් එක තමයි d ඍණ kb සමානයි බිඳුවයි. මම නිකන් මේ පැත්තේ ලියන්න මෙහෙම ලියන්න එපා. මෙන්න මේක සරල සම වෙනකොට x ට x දාන බිඳුවට මේ x දාන බිඳුවට. මේක සමාන x දාන බිඳුවට. එහෙනම් x වල මේක සමාන 1යි මේක සමාන බිඳුව. තේරුණානේ කියපු දේ? බොහෝම පහළ මට්ටමේ කතාව. මෙතනින් අල්ල ගන්න ඕන ආයි බොරුවට මේක ආයි පස්සේ දැන් මම කලිමුත් කිව්වා මේ වගේ ප්‍රශ්නයක් තිබුණා මම කියන්නම් කියලාත් කිව්වා තමයි. නමුත් ඒ වචනේ කියපු දේ සම්පූර්ණ මතකයි මම දැක් කිව්වනේ. ඒක කරන එකත් කරන්න බුතුර ආයි දවස් දෙකක් අපි කොහොමද ක්ලාස් එක යන ගමන් ආයි තව දවසක් ඇවිල්ලා ආයි මේ ටික අල්ල ගන්න දඟලනවා කියන එක හරි විහිළු කතාවක් වෙනවනේ. දැන් මෙතනින් මේක කවර් කරන්න පුළුවන්. මම මේ කවර් කරන්න පුළුවන් පාඩම් ටික තමයි ඉස්සෙල්ලා මෙහෙම ගන්න පුළුවන් තරම්. එතනින් එහාට අපි අර විශේෂ වගේ පාඩම් ටික දැනට ප්ලෑන් කරගෙනමු. ඊට පස්සේ අවස්ථාව ආවොත් අපි එතනින් අවස්ථාව ආපු ගමන් එතනින් එහාට අපි සෙට් වෙමු පිළිවෙලට. හරි. එතකොට දැන් මෙතනින් එන්න ඕන මොකද්ද මට? මගේ ප්ලෑන් එක මොකද්ද කියලා මට තේරෙන්නෙත් නැහැ. ඔව් මගෙන් අහන්නේ මොකද්ද? මගෙන් අහන්නේ ඔව් කේවලගේත් නෙමෙයි. අහන්නේ මගෙන් ABCD සම්බන්ධයක් හිතා ගන්න බෑ. මොකද්ද වෙන්න ඕනේ? K අයින් වුණා නම් හරි. එහෙනම් මේ සම්බන්ධය මම ගන්නම්. C ඍණ AK සමාන 1 කියලා එකක් තියෙනව නේද? ඔව්. ඒක සමාන 1යි මම මේක 1 කියලා කිව්වොත් D සමානයි KB කියන එක මම 2 කියලා කිව්වොත් ගානේ ඇත්තටම K අයින් කරගත්තා නම් හරි නේද? 1,2ට සෙට් වෙමුද මම? K අයින් කරගත්තා නම් හරි කියන එක තේරෙනව නේද? මෙතනින් K යුක්ත කරලා අරකට ආදේශ කරමු. C ඍණ A වරක් K කියන්නේ කවුද? K කියන්නේ D බෙදීම B අන්න මරු. සමාන 1යි. සමාන 1. මේකද උත්තරේ? දන්නේ නැහැ. BD AD ඔය තියෙනනේ හරි. පොදු හරයක් ගමු. BC ඍණ AD සමානයි B. ඒ කියන්නේ AD සමානයි BC ඍණ B. ඒ කියන්නේ AD සමානයි B වරක් C ඍණ එක උත්තරේ එනවට කරන්න දෙයක් නැති වෙනවා. ඔන්න කතාව කරපු දෙයක් නෑ. මට ඕනකම තිබුණේ ගාන හදන එකවත් මොනවත් නෙමෙයි. ශේෂ ප්‍රමේය හසුරවන එකයි බෙදෙන එකයි ඔන්න අර එකම කතාවක් කරකවන එකක් මේ තියෙන්නේ. ඇත්තටම විහිළුවක්. ඒක මහ ලොකු දෙයක් නොවන බව තේරෙන්න ඕන. අනිකින්ද හරි. ඔකට එක ක්‍රමයක කියලා දාලා මම තව ක්‍රමයකට යන්නම්. දාමු දෙක ක්‍රමයක කියලා. ඒකෙත් අපි මොන හරි දෙයක් හිතමු. දැන් මේ බෙදෙන කතාව බොහොම සරලයි. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. දැන් මේ ගාන අමුතුයි කියලා මුලටම තේරෙන්න ඕන. හේතුව අර GX කැපෙන විදිහට වැඩ කරන්න බැරි වීම තමයි මගේ ප්ලෑන් එක. මොනවා කිව්වත් මගේ මේ දේ හරි නේද? මම මේ බෝඩ් එකේ ලියලා තියෙන පියවර හරි නේද? මේ තියෙන එක හරි. ඇල්ගොරිතම හරහා හරි ඕන රිදමක් හරහා මට මෙන්න මේ සම්බන්ධ ලියන්න පුළුවන් නේද? මෙහෙම ලියන්න පුළුවන්. දැන් මට GX නැති කරගන්න බෑ. GX නැති කරගන්න බෑ. GX නැති කරගන්න බෑනේ මට. GX නැති කරගන්න බැරි පුරුවන් වුණා නම් මරු. අගයන් ආදේශ කරා කැපෙන්න දැම්ම වැඩේ ගොඩ ගියා. නමුත් GX නැති කරගන්න බැරි තත්ත්වයක් තමයි මට තියෙන්නේ. ඒ නිසා GX නැති කරගන්න බෑ මට. ඒ නිසා මම මෙහෙම හිතන්නද? මම හිතන්නද
ඒක තමයි මම බෙදුවේ. සාධාරණයෙන් මම බෙදුවේ ඒක තමයි. දැන් මම කතාවකට එන්නම් මෙහෙම. GX නැති කරගන්න බැරි නිසා GX නැතුව මට වැඩක් කරන්නම බෑ. මොනවා දැන් අගයන් අපි x ට 5 දැන් මේකට සමාන බව ෂුවර්. මේකට 5 වගේ 2 වගේ දාපු ගමන් වෙන්නේ මොකද්ද? එතකොට G 5 වගේ එනවා දන්නේ නැති එකක් වෙලා හිර වෙනවා. ඒක ගොඩ යන්න බෑ. ඒකට මම මෝඩ කතාවකුත් කියනවා. අපි මෙහෙම හිතමු. මම සාමාන්‍ය කියන කතාවක් මේ අපි නිකන් හිතමු අපිත් එක්ක මොකෙක් හරි ට්‍රිප් එකක් යන්න ඉන්නවා. අපිත් එක්ක තරහකාරයෙක් ඉන්නවා. අපිට ඌ අයින් කරලා ඌ කපලා හරලා අපිට යන්න පුළුවන් නම් ට්‍රිප් එක සාර්ථකයි. හැබැයි අපිට ඒකව අයින් කරගන්නම බෑ. ඌ අයින් කරන්න බෑ. ඌ කපන්න බෑ. මොකද ඌ එනවා අපිත් එක්ක. එන්න වෙනවා. නීතියෙන් ඌ එන්න වෙනවා. එහෙම එනවා නම් ට්‍රිප් එක සාර්ථක කරගන්නත් ඕන නම් අයින් කරගන්නවත් බැරි නම් මෙහෙම කතාවක මෝඩ යෝජනාවක් හරිද කියමු බලන්න. අපි ඌ යාළු කරගමු. ඒතර තරහකාරයෙක් මේක අසේ නෑනේ. ඌ යාළු කරගෙන උත් එක්ක යමු. ඒකෙන් මම අදහස් කරේ මෝඩ කතාවක් යාළු කරගමු කියන එකෙන් මම අදහස් කරේ මූව කපා හරින්නමනේ අපි මූ දන්නේ නැති නිසා කපා හරින්නමයි බැලුවේ. නමුත් දැන් මේක එනමම නිසා මූ අපි යාළු කරගමු. යාළු කරගමු කියන එකෙන් මම මෝඩ විදිහට අදහස් කරේ මූ අපි හොයාගමු. මූට අපි හොඳ තැනක් දීලා මූවත් අපිත් එක්ක මේ ඉස්සරහට යන්න සෙට් කරගමු. ඒකෙන් මම අදහස් කරේ මේක ගැන මට දල අවබෝධයක් ගන්න පුළුවන් අපේ දැනුමට අනුව. මේ පැත්ත ගණිත ප්‍රකාශනයක් නේද? මෙතන වර්ගජයක් නේද? ෂුවර් එකටම මේක රේඛීය එකක් වෙන්න ඕනේ නේද? එහෙමනම් මේකට හොඳ තැනක් දෙමු. ඌ රේඛීය නිසා හොඳ තැනක් දෙන්න ඕන කොහොමද? දෙමු මේකට රේඛීය ප්‍රකාශනයක් දෙන සාධාරණ ආකාරය. කියපු දේ තේරෙන්න ඕනේ. ඇත්තටම රේඛීය ප්‍රකාශනයේ සාධාරණ ආකාරය මොකද? ax ධන b. දැන් ax ධන b යන දඬිපා මේ පැත්තේ ab තියෙනවනේ. එහෙනම් px ධන q. හොඳයි නරක නෑ හොඳම හොඳයි. කියපු දේ තේරුණා නේද? මම තව ටිකක් ඉස්සරහට යන්න මේ හරිම ලස්සන කතාවක්. ax ඝනය ධන bx වර්ග ධන cx ධන d තියෙනව නේද? ඔව්. මෙන්න මේක හරි ලස්සනයි. මට හිතන්න පුළුවන් මෙහෙම. මෙන්න මේක මට හිතන්න පුළුවන් mx ධනෙන් px ධන q කියලා හිතන්න පුළුවන්. ඒකේ තව ඉදිරි පියවරක් තියන්නත් පුළුවන්. මෙතනින් මේක ಗುಣ වෙලා විතරයි නේද x ඝනයේ සංගුණක හැදෙන්නේ. මේ පැත්තේ x ඝනයේ සංගුණක කීයද? a. එහෙනම් අනිවාර්යෙන් මෙතෙන්ට කවුරු වෙන්නත් ඕනද? ගන්න පුළුවන් මේක. කිසිම ප්‍රශ්නයක් නැතුව මේක ax කියලා ගන්න පුළුවන්. හැබැයි ax ගන්න ax කියලා ගන්න පුළුවන්. මෙතන එන එක නම් හැබැයි දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මේකව කියන්න බෑ. මොකද මෙතන ලාවට කියන්න බැරි කමකුත් නෑ ඕන. මොකද මේ දෙක ಗುಣ වෙලා මෙතන හැදෙන්න ඕන. ඒක එච්චර හිතන්නේ නැතු ඒකත් ඕනනම් හිතලා ගන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි ඒ වගේ තැනකදී එකක් දැන් දන්නවත්නේ. මේක දන්නේව නැති විදිහට ගියත් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕනනම් අපි දන්නේ නැති විදිහට මම යන්නම්. දන්නවා කියලාත් ඕන යන්න පුළුවන්. දන්නවා කියලා ගියොත් ලේසි. දන්නේ නැහැ කියලා ගියොත් ටිකක් අමාරුයි. මම මතක් කරපු නිසා මම ඕනනම් දන්නේ නැති විදිහටම හිතන්න. මම ඕනනම් මේක mx ධන n කියලා හිතන්න. කිසිම ප්‍රශ්න mx ධන n. මොකද දෙකයිනේ දන්නේ නැති. දෙකක් නිසා ඉතල ලොකු අවුලකුත් නැහැනේ. හරි. ඔන්න ඔහොම එකක් ගන්න පුළුවන්. කියපු දේ තේරෙනවද? මෙහෙම මේකට මෙහෙම හිතන එක සාධාරණයි. මේකෙත් මෙතෙන්ට ඇත්තටම ඒ හිතන එකත් සාධාරණයි. මම අපි කලින් දැක්කා. පස්සේ අපි ඒක තව ටිකක් බලමු. දැනට අපි එහෙම දාමුකෝ හරි. මෙහෙම ඇල්ගොරිතම හරහා බෙදීමේ පොදු මෝඩ කතාව හරහා මෙහෙම සම්බන්ධයක් ලියා ගන්න පුළුවන්. ඒක හරහා මෙතෙන්ට මේක දිග්ගස්සගෙන එන්නත් පුළුවන්. අපි දිගටම කරේ මු අයින් කරන එක. නමුත් දැන් අපි ඒක අයින් කරන්න ගියේ නැහැ. මොකද ඌ අයින් කරගන්න බැරි නිසා. ඇත්ත කතාව ඒකනේ හරි. දැන් ඉස්සරහට යන් කියලා මට කරන්න දෙයක්වත් තේරෙන්නේ නැහැ. මොනවා හරි බොරු ටිකක් ඉස්සරහට යන්. ඉස්සරහට යන් ඉතින් මේ වගේ දෙයක් බලාගෙන මේ වගේ එකක් දිහා බලාගෙන මොනවද ඉස්සරහට යනවා කියන එකේ තේරුම සංගුණක සමාන කරගෙන හිට මෙහෙට ගහමු නිකන් උත්තරේ දරස් කළා. එහෙනම් තේරෙන්නේ නැහැ. මටත් එහෙම තේරුමක් ඇතුව හදන්න තේරෙන්නේ නැහැ. ඔය බොරු ටිකක් ලියමු. අපි යමුද එහෙනම් ෂේප් එකේ x ඝන සං වලට සීන් කරමුද? මේ පැත්තේ a එනව නේද? අන්න අර පැත්තේ එනව නේද? කිලිමෙම් අර තියෙන m ගාන්ට ආවේ මේක කියලා. තව මොනවද කරන්නේ? තවත් ඕන x වර්ග වලට යන්. ඇයි ඒ කියලා මටත් තේරෙන්නේ නැහැ. බොරුවට යමු. K තමයි අහුවෙන්න. K නෙමෙයි යන්න අර මොකද්ද A B C D ඈ දෙන්න ඕන. මට එහෙම හිතා ගන්න අමාරුයි. හිතා ගන්න අමාරු නිසා ඔන්න ඔහොම යන් කමන්නේ. B සමානයි. මෙන්න මෙතන x වර්ගයක් එනවා. අන්න m එනවා. n මෙතනිමුත් එක නෑ එතනින් එන්නේ නෑ. n විතරයි. ආයිකත් තව හොඳ දෙයක්. හරි. ඊට පස්සේ x වලටත් යන්න. ඔය කමන්න x අංග වලට යන්ක බලන්න. C සමානයි. මෙතනින් එන්නේ නෑ. මේක එනවා K n එනවා. x නේ K m එනවා. K m එනවා. ධන එකක් එනවා. තේරුණාද? දන්නේ කතාව x වල සංගුණක. හරිනේ k m ධන එකක් එනවා. හරි. ඊළඟට මම නියත වලටත් යන්න. මටත් ලොකු දෙයක් තේරෙන්නේ නැහැ. d සමානයි kn කියලා එකක් එනවා. හරි නේද කතාව? මම ඕනනම් මේකට ගන්න මේ පිළිවෙල ලියමු ඕනනම් මේක 2 කියලා ගන්නම්. මේක මම 3 කියන්නම්. 4 කියන මෙතනින් ගැට ගහන්න පුළුවන් වෙයි. මටත් එහෙමට තේරුම් නැහැ. මොනවා හරි බොරු ගැටයක් ගහමු. ඒ බොරු ගැටේ අතර තියෙන්න ඕන ABCD තියෙන්න ඕනේ. M නැති වෙන්න ඕනේ, N නැති වෙන්න ඕනේ, K නැති වෙන්න ඕනේ. පුළුවන් වෙයි මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් කියලා. එහෙමනම් අපි බලමු මේකට මොකද්ද වෙන්න ඕන?
වෙන්න ඕන මටත් හිතා ගන්න බෑ වගේ තමයි. හැබැයි 1.3 වගේ සෙට් කරමුද අපි 1.3 වගේ බලමුද? 1.3 ගත්තොත් ඇයි c සමානයි k වරක් m වලට දාන්න පුළුවන් a කියලා. ධන 1යි. මම මේකට දාන්නම් p කියලා. හරි. ගමුද 2.4යි. 2.4යි ගත්තොත් d සමානයි k වරක් b වෙනවා. ඔව් නේද? ඔව්. k වරක් b වෙනවා. ඒකත් මම ඕනනම් ගන්නම් q කියලා. මේකත් q. හරි නේද? හරි. දැන් p q වලින් මොනවා හරි බොරුවක් කරමු. මටත් එහෙම ලොකු තේරුමක් ඇතුව හදනව නෙවෙයි. මමත් බොරු කරන්න තනි කර. මට නම් දැන් තේරෙනවා k අයින් කරගත්තා නම් හරි. k අයින් කරගත්තා නම් හරි. එහෙනම් k අයින් කරමු. එකයි මේකෙන් එනවා ඇත්තටම මෙතනින් k කියලා කියන්නේ කවුද? සීරින 1 බෙදීම a. මෙතනින් එනවා d බෙදීම b කියලා. ඔන්න කතාවක්. දෙපැත්තෙන් k සමාන කරා. හරි නේද කතාව? හරි. දැන් ඉතින් මම කෑ ගහන්න ඕනේ නැහැ නේ. උත්තර එනවා. හරි. ඔන්න අර කලින් උත්තර එනවා. එතන කතාව. ඉතින් එතන හොඳ දෙයක් කියුණා. ඒ කියවිච්ච දේවල් තමයි වටින්නේ. මේ වගේ තැනකදී මොකද්ද කරන්නේ? කොහොමද හිතන්නේ? මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? එතන තමයි වටින්නේ. ඒතර මේක පිළිවෙලට ආයි හදලා මෙහෙම දෙයක් ගැන කිව්වා මෙහෙම දෙයක් ගැන කිව්වොත් එහෙමනේ වෙන්න ඕන. මේක ඉවර කරමු. සියලු ගණන් ටික 2020 ඇතුළුව. 2020 ඇතුළුව බලමු සම්පූර්ණ එක කරගන්න. හරි. එතන කතාව එච්චරයි.